හරි. හැමෝටම ආයුබෝවන්. ඉස්සෙල්ලාම කියන්නකෝ මාව ඇහෙනවද කියලා? ඔයාලට මාව ඇහෙනවද? හරි ඇහෙනවනේ. රයිට්. එහෙනම් අපි පටන් ගමු පාඩම. මම අන්තිමටම ඔයාලට කරේ මොනවාද? අපි කරේ අන්තිමටම laxatives. මතකද නේද? laxatives. ඔයාලට මතකද මම laxatives group ටිකක් එහෙමත් කිව්වා. මේ කාණ්ඩ කීපයක් කිව්වා. හරි මොනවද laxatives වලට කියන කෙටි පදේ අපි Forbes නේද? මොනවද? Forbes. Forbes කියන්නේ මොනවද? F අකුරෙන් fecal softness. හරි O අකුරෙන් osmotic laxative. මොනවද? osmotic. හරි osmotic laxative. B අකුරෙන් bowel cleansing. නේද? bowel cleansing. bowel එක clean කරන එක කියන්නේ. හරි ඊට පස්සේ maybe අකුරේ bulk forming. මේකෙන් stimulant. හරි right තප්පරයක් මේ ටික දාගන්න මට පොඩි මේකක් දෙන්න මෙන්න මේකේ ඔයාලගේ ටියුට් එකට අපි යන් මෙන්න මේ විදිහට ඔයාලට මම මේකේ ටියුට් එක දීලා තියෙන්නේ නේද? laxatives හරි. ඔයාලට දැන් මම මේ කරපුවාගෙන් මතක ඇති මේ වෙනකොට මම කරලා තියෙනවා මේ laxatives පාඩමේ මෙන්න මේ කොටස් ටික. බලන්න ඔයාලට ඉතුරු වෙලා තියෙන්නේ bowel cleansing එකයි osmotic එකයි නේද? මෙන්න මේ ටික ඔක්කොම කරාම. හරි? bowel cleansing එක කරන්න තියෙනවා osmotic එක කරන්න තියෙනවා. මම මේවා කරා. මතක ඇති නේද? මේවා දෙන ඇක්සයිට් පවා මම කිව්වා. හරි? ඒක මේ නැත්නම් හරි. කවුද? කාගේරි මයික් එක ඔන් වෙලා තියෙනවා. රයිට්. බලන්න ඔයාලට මම උපදේශ ටිකක් කිව්වා. බලන්න fecal softness වලට. හරි? මොනවද දෙන උපදේශ? Do not take immediately before going to bed කියලා කිව්වා. හරි? ඊට පස්සේ bulk forming වලට අපි එහෙමයි කිව්වේ. Do not take immediately before going to bed කියලා කිව්වා. ඊට පස්සේ අපි කිව්වා
ස්ටිමියුලන්ට් වලට විශේෂයෙන් කිව්වා ඒකේ අනිත් පැත්ත මොකද්ද? take immediately before going to bed කියලා කිව්වා. අද මම කතා කරන්න යන්නේ ඔස්මෝටික් එකයි බබල් ක්ලීන්සිං එකයි. හරි? ඉස්සෙල්ලාම අපි පොඩ්ඩක් මෙන්න මේ විදියට ටියුබ් එකට යන් right. අපි වේගෙන් යන්න මෙතනට right. osmotic laxatives මෙන්න මේකට චුට්ටක් මෙන්න මේ නෝට් එක දැනට අපි පොඩ්ඩක් දාගමු මේ විදිහට laxatives හරි ඒ කියන්නේ අපි මෙතනදි ගන්නවා osmotic laxatives බලන්න osmotic laxatives වලට මොනවද උදාහරණ කියලා බලමු හරි right එහෙනම් අපි මේ විදිහට කරමු osmotic laxatives කියලා මාතෘකාව පොඩ්ඩක් ලියාගෙන මෙන්න මේ ඩ්‍රග්ස් ටික දාගන්න මෙතනින් මට විනාඩියක් දෙන්න මට පොඩි දෙයක් අමතක වුණා ඒක ටක් ගාලා ඒ වැඩේ කරලා ඉන්න විනාඩියක් දෙනවා මේකේ ඔන්න ඔය නෝට් එක දාගන්න මෙන්න මේ තියෙන නෝට් එක ටක් ගාලා ලියාගන්න හරි හරි ඔය බලා ගන්නකො ඔබ චූට්ටක් කොහොම තියාගන්න ඉතලා මම පොඩ්ඩක් මෙතන මේ ටික කියලා දෙන්නම් ඔය ගන්න අපිට තියෙන්නේ මේ osmotic laxatives ගැන හරි මේක පොඩි දෙයක් තියෙනවා මේ ඔස්මෝසිස් කියන්නේ ආශෘතිය හරි ආශෘතිය ඔයාලා දන්නවා ආශෘතිය මෙන්න මෙහෙම දෙයක් තියෙනවා ඔයාලගේ ආහාර ජීවන පද්ධතියේ මහන්ත්‍රය සහ අන්ත්‍රය කුඩා අන්ත්‍රය කියන කොටස ගත්තාම තියෙන්නේ මොනවද? සිනිඳු පේශි smooth muscles හරි සිනිඳු පේශි මේ සිනිඳු පේශි මොනවද වෙන්නේ? සංකෝචනය සහ ඉහිල්ලීම සිද්ධ වෙනවා constriction and relaxation හරි මේ ප්‍රදේශයේ මොකද වෙලා තියෙන්නේ? constrict වෙලා. හරි මේ ප්‍රදේශයේ relax වෙලා. මේක දිගින් දිගටම වෙනකොට අපි කියන එකට ප්‍රමාකුංචනය. එහෙම නැත්නම් peristalsis. peristalsis. හරි peristalsis. එතකොට ප්‍රමාකුංචනය වෙනකොට තමයි මෙතන තියෙන ආහාර කොටස් පහළට තල්ලු වෙවි යන්නේ. හරි දැන් මේ ඔස්මෝසිස් කියන එකේදී වෙන්නේ ආශ්‍රිතික පීඩනය මේ ආහාර කොටස චූටි එකක් වුණොත් අර මං කියේ හාබෙට්ටක් වගේ එකක් වුණොත් එහෙම මොකද වෙන්නේ මේක පහළට යන්න අහු වෙන්නේ නැහැ ප්‍රමාකුංචනයට අපි මොකද්ද ඒකට කරන්න ඕන ක්‍රම දෙකක් කිව්වා මේක විශාල කරන්න ඕන විශාල කරන්න නම් ක්‍රම දෙකයි මොකද්ද එක්ක මෙතෙන්ද වැඩිපුර මොනවද දෙන්න ඕනද ජලය උරාගත හැකි සංයෝගයක් දාන්න පුළුවන්. මොකද්ද? තන්තු දාන්න පුළුවන් මෙතන. අපි ආහාරත් එක්ක ෆයිබර්ස් ගන්නවා නම් මොනවද? මෙතන ජලය උරාගෙන ඉදිමෙන්න ගන්නවා. හරිද? ඊළඟ කාරණේ තමයි අපිට පුළුවන් මෙතන මොනවද දාන්නද? මෙතන දාන්න පුළුවන් සාන්ද්‍රගත ද්‍රාවණයක්. හරි? සාන්ද්‍රගත ද්‍රාවණයක්. සාන්ද්‍රගත ද්‍රාවණයක් මේ පෙනි වගේ දෙයක් දැම්මොත් පෙනියක් දැම්මොත් උතන වටේ තියෙන ජලය ඔක්කොම ඇදලා ගන්නවා මෙතන. ඇදලා අරගෙන මොකද වෙන්නේ? මෙයා ඉදි වෙනවා. ස්වෙලිං
become swelling. ඉදි වෙනවා. ඉදි වුණාම මොකද වෙන්නේ? පහළට බොහොම පහසුවෙන් තල්ලු වෙවි යනවා. ප්‍රමාකුංචනයට අහු වෙනවා. හරි? තව එකක් කරන්න පුළුවන්. අපි දැන් දෙකක් කරා. මොකද? ෆයිබර්ස් දැම්ම උතන්ට සාන්ද්‍රගත ද්‍රාවණයක් දැම්ම තව එකක් දාන්න පුළුවන්. එහෙම කරන්න. දාන්න පුළුවන් අපිට මෙතන මොකද්ද? ඔයාලා දන්නවා ප්‍රෙෂර් එක වැඩි වෙන්න, බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙන්න හේතු වෙනවා ලේ වල මොනවද තිබීමද? ලවණ වැඩි වීම. ලුණු කන්න එපා කියන්නේ ඒකනේ අපි. නේද? ලුණු කන්න එපා කියන ප්‍රෙෂර් එක තියෙන අයට හයිපර්ටෙන්ෂන් වැඩි වෙනවා. හරි? ඒ වගේ මෙතනටත් අපි දැම්මොත් මොකද්ද? ලේ වල ලවණ වැඩි වෙන්න මොකද වෙන්නේ? ජලය ඇදලා ගන්නවා එතනට. ආශ්‍රිතික දුෂ්ටාවිතාවය වැඩි වෙනවා. ජලය ඇදලා ගන්නවා. බ්ලඩ් වොලියුම් එක වැඩි වෙනවා. බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙනවා. හරි? රුධිර පරිමාව වැඩි වෙනවා. රුධිර පීඩනය වැඩි වෙනවා. මෙතනට ඒ වගේ දෙයක් අපිට කරන්න පුළුවන්. ලවණයක් දානවා කියන්නේ. ලවණයක් දානවා. දාපුවම මොකද? වටේ තියෙන ජලය මෙතනට ඇදිලා එනවා. ජලය ඇදිලා එනවා. එහෙනම් මතක තියාගන්න මෙතන මේ තියෙන ආහාර මල පහ කොටස් වල වොලියුම් එක බල්ක් එක වැඩි කරන්න අපිට පුළුවන් ෆයිබර් එකක් දාන්න. ඒක අපි කතා කරා බල්ක් ෆෝමින් ලැක්සේටිව් වලදී. ආයෙ පුළුවන් මෙතන ආශ්‍රිතික පීඩනය වෙනස් කරලා මොනවා කරන්නද? මෙතනට ජලය ඇදලා ගන්න පුළුවන්. ආශ්‍රිතික පීඩනය වෙනස් කරන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මෙතන සාන්ද්‍රගත ද්‍රාවණයක් දානවා. අනිත් එක තමයි මෙතන දානවා ලවණයක්. මැග්නීසියම් වගේ ලවණයක්. හරි? සෝඩියම් වගේ ලවණයක්. මෙතනට දානවා. දාපුවම ජලය ඇදලා ගන්නවා. ඇදලා ගත්තාම ඉදිමෙනවා. ඉදිමුණාම බොහොම පහසුවෙන් ප්‍රමාකුංචනයට අහු වෙනවා. එහෙනම් අපි දාන සාන්ද්‍රගත ද්‍රාවණය මොකද්ද? සීනිමය ද්‍රාවණයක් දානවා. අපි ඒකට නමක් කියනවා ලැක්ටියුලෝස්. මොකද්ද? ලැක්ටියුලෝස්. ඒකින්ද මම කියනවා මෙතනට මොනවද? osmotic laxatives are two types. osmotic laxatives ආකාර දෙකයි. එකක් තමයි lactulose type. අනිත් එක තමයි saline type. saline type. හරි? lactulose type laxatives, saline type laxatives. හරි? මැසේජ් එකක් දාලා තියෙනවා. හරි. ඉතලා ඕකේ දාන්නේ. saline type. saline type එකට අපි ගන්නවා මොන වගේ දේවල්ද? අපිට පුළුවන් ලවණ වර්ග ගන්න. මොන වගේ ලවණද ගන්න ඕනේ saline type වලට? මැග්නීසියම්, සෝඩියම්, ඔය එක එක විදිහේ ලවණ වර්ග අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි? ඊට පස්සේ මේකෙදි අපි පළවෙනි ටයිප් එක කතා කරමු. චුට්ටක්. මොකද්ද පළවෙනි ටයිප් එක? පළවෙනි ටයිප් එක තමයි ලැක්ටියුලෝස්. හොඳට මේක අහගන්න. ලැක්ටියුලෝස්. හරි? මේ ලැක්ටියුලෝස් කියන ඩ්‍රග් එක සීනිමය ද්‍රාවණයක්. මේක ඇවිල්ලා semi synthetic අර්ධ කෘත්‍රිම ඩයිසැකරයිඩ් එකක්. A level කරා මතකයි නේද? අපිට දැන් ඕවා මතක නැහැ. ඩයිසැකරයිඩ් බයොලොජි වලට ඉගෙන ගත්තා නේද? මොනවද? ඩයිසැකරයිඩ්. ඩයිසැකරයිඩ් දෙකක් ඩයිසැකරයිඩ් බිඳ වැටිලා මොනොසැකරයිඩ් හැදෙනවා. හැබැයි මේ ඩයිසැකරයිඩ් විශේෂත්වයක් තියෙනවා. මොකද විශේෂත්වය? මෙයා non absorbable අපේ ඇඟට උරා ගන්නෑ. ගොඩක් දෙනෙක් බයයි ලැක්ටියුලෝස් කියන එක දියවැඩියාව තියෙන ලෙඩුන්ට දෙන්න. ඇයි? දියවැඩියාව තියෙන ලෙඩුන්ට දුන්නාම මොකද වෙන්නේ? ලෙවල් සුගර් ලෙවල් එක වැඩි වෙනවා. හැබැයි මේක ඇඟට උරා ගන්න තියෙන ප්‍රශ්නයක් නැහැ. ස්මෝල් amount එකක් උරා ගන්න. හරිද? මේ ලැක්ටියුලෝස් දුන්නාම මේ මෙතෙන්ට එනවා. හරි? මෙතෙන්ට ආපුවම මොකද වෙන්නේ? ඔයාලා මතක තියෙන ඉස්සර කාලේ වැද්දෝ මොකද කරේ? වැඩි ජනතාව කරේ එයාලගේ දඩයම හරි මස් එයාලා කල් තබා ගන්න මොකද කරේ? පැණි ඇතුලේ තියලා තියෙනවා ගබඩා කරලා. ඕන තරම් කලක් තියාගන්න පුළුවන්. පැණි ඇතුලේ ගබඩා කරලා තියාගන්නවා. ඇයි? එතන සුද්ධ ජීවීන්ට එන්න පුළුවන්ද? බෑ. සුද්ධ ජීවීන් ආවොත් පැණි වලට සාන්ද්‍රණය අඩුයි,
සුද්ධ ජීවියාගේ ජලය ටිකක් උරා ගන්නවා පැණියට. ධම්මික පැණිය වගේ නේද? උරා ගන්නවා ඒකට. හරි? එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන ප්‍රශ්නේ තමයි මස් වල තියෙන ඉන්නවනම් සුද්ධ ජීවියෙක් එයත් විනාශ වෙලා යනවා. හරි? දැන් ඉතින් එහෙම දබාන පැත්තට ගියොත් එහෙම මොකද කියන්නේ? දඩේවක් එහෙම කරලා ගෙන ආපුවාම මොකද්ද? ඔය පික් පොච් එක ගනි මොකට දාපන් කියලා කියනවා. එහෙම නේද කියන්නේ? දැන් ඒව තමයි තියෙන්නේ. දැන් හැබැයි ඉස්සර කාලේ පැණි ප්‍රව නැහැ. හරි? දැන් මොකද මෙතන වෙන්නේ? මෙතනට ඒ දේම තමයි එකතු වෙන්නේ. මොකද ඒ තියරිය පැණි ටිකක් මෙතනට දානවා. දාපුවා මොකද වෙන්නේ? මේ තියෙන වටේ තියෙන ජලය ඔක්කොම මෙතනට එනවා. ආපුවා මොකද වෙන්නේ? මෙයා swelling ඉදිමෙන්න ගන්නවා. ඉදිමුණාම හොඳට ප්‍රමාපුංච වේට පහසු වෙනවා වෙලා පහළට මේ fecal material ටික මල පහ කොටස් ටික එනවා. හරි? ඕක තමයි තියරිය. මොකද්ද? ලැක්ටියුලෝස් වල තියරිය. ප්‍රශ්නේ තියෙන්නේ මේ ලැක්ටියුලෝස් ගත්තාම පැණියක්. මේ පැණිය මත කවුද වර්ධනය වෙන්නේ? මයික්‍රෝ ඔර්ගනිසම්. සුද්ධ ජීවීන් හොඳට වර්ධනය වෙනවා. සුද්ධ ජීවීන් වර්ධනය වුණොත් මොනවා වෙයිද? මොනවා වෙයිද? මෙයාලා ගෑස් ෆෝම් කරනවා. ගෑස් හදනවා. හරි? ගෑස් හදපුවාම මොකද වෙන්නේ? බඩ පිපෙනවා. ගෑස් එක පිපෙනවා. හරි? බඩ පිපෙනවා. දැන් ඔයාලා දන්නවා මේ ගවයාට තියෙන්නේ සංකීර්ණාමාශයක්. සංකීර්ණාමාශයක් තියෙනකොට උඩ මොකද වෙන්නේ? එයා උදේ ඉඳන් මොනවද ගන්නෙ? තනකොළ කාලා පැයකට වමාරා කනවා. හරි? වමාරා කනවා. එතකොට ගවයා කියන්නේ රූමණයක් තියෙන ආමාශය. රූමණය, රෝමාන්තිකයෙක් කියලා. හරි? රෝමාන්තිකයෝ මොකද වෙන්නේ? එයාලා තනිකර ශාක කොටස් ගන්න. එයාලා මත මොනවද හැදෙන්න පුළුවන්? සුද්ධ ජීවීන්. ගෑස් හැදෙනවා. දැන් ගවයාගේ ගෑස් වල තියෙන සංකීර්ණ ආමාශය ගොඩාක් කොටස් වලින් හැදලා තියෙනවා. ඉදි වෙන්න ගන්නවා. එහෙම ඉදුණොත් ඉතින් එහෙම එයාට කරන්න තියෙන එකම එක දෙයයි වම් පැත්තට ප්‍රෝකයන් කැනුලා කියලා තියෙනවා. ඒකෙන් අයිනවා හිල් කරලා ගෑස් එක එළියට ගන්න. දැන් මිනිස්සුන්ට ඕක කරන්න බෑනේ. මිනිස්සුන්ට මොකද වෙන්නේ? මේ වගේ දෙයක් ආවොත් එහෙම එයාගේ සරල ආමාශයක් තියෙන්නේ. එයාගේ ගෑස් ෆෝම් වුණාම එක උඩින් හෝ එක යටින් යන්න පුළුවන්. හරි? අපි කියව මුඛයෙන් එළියට යනකොට බෙල්චින් කිව්වා. හරි? අදෝ මුඛයෙන් එළියට යනකොට අපි කියනවා ෆ්ලැටියුලන්ස් කියලා. නේද? ෆ්ලැටියුලන්ස්. එහෙනම් මේ ඩ්‍රග් එකේ එන්න පුළුවන් අතුරු ආබාධය මොකද්ද? මේ හැදෙන ගෑස් එක යටින් තමයි යන්නේ. හරි? through the rectum. හරි? මොකක්ද එහෙනම් එන්නේ? ෆ්ලැටියුලන්ස්. අතුරු ආබාධයක් තමයි ෆ්ලැටියුලන්ස්. හරිද? ෆ්ලැටියුලන්ස්. ඊළඟ අතුරු ආබාධය මොකද්ද? ඇබ්ඩොමිනල් මොකද්ද? බ්ලෝටිං. බඩ පිපෙනවා. බ්ලෝටිං. හරි? ඊට අමතරව මේ ගෑස් මේවා එනකොට ඇබ්ඩොමිනල් ඩිස්ටෙන්ෂන්. හරි? දැන් මොකද වෙන්නේ? ඔන්න ඔය ටික වෙනවා. හරි? මේ ටික වෙනවා. ඊට අමතරව මේ ඩ්‍රග් එක දෙන්නේ මොකටද? මම එකක් කියන්නම් constipation. හරි? මලබද්ධයට. තව කාට හරි කියන්න පුළුවන් දෙයක්. මේ ලැක්ටිලෝස් මොකටද ආයෙ දෙන්න පුළුවන්? මෙයා ගන්න. මෙන්න මේ ආමාශයේ අන්තරේ මේ අග කොටස් වල ඉන්නවා ඇමෝනියා ප්‍රොඩියුසින් මයික්‍රෝऑර්ගනිසම්. ඇමෝනියා නිෂ්පාදනය කරන සුද්ධ ජීවීන් ඉන්නවා. මේ කටේ සුද්ධ ජීවීන් මේ ඇමෝනියා නිෂ්පාදනය කරලා මොනවද වෙන්නේ? රුධිරයට එකතු කරනවා. දැන් මොකද වෙන්නේ? බ්ලඩ් ඇමෝනියා ලෙවල් එක එන්න වැඩි වෙනවා. බ්ලඩ් ඇමෝනියා අක්මාව හරහා යනකොට සාමාන්‍ය විනාශ වෙලා යන්න ඕනේ. හරි? අක්මාවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා සමහර අයගේ. මේක කරගන්න බැරුව යන අවස්ථාවල් එනවා. එතකොට මේ ඇමෝනියා කොහෙද ගමන් කරන්න පුළුවන්? මේ ඇඟේ පටකොලට යනවා. ඒ අතරේ බ්‍රේන් එකටත් යනවා. හරි බ්‍රේන් ටිෂුස් වලටත් යනවා. දැන් බ්‍රේන් ටිෂුස් මොනවා වෙන්න පටන් ගන්නවද? ඩැමේජ් වෙන්න පටන් ගන්නවා. හරි? ඔයාලට මම කියලා දෙනවා කොහේ හෝ ලෙඩක් නම් හරි? ලෙඩක් නම් ඒකට කියන තනි වචනයක් කිව්වම මොකද්ද වචනේ? ප්‍රති නේද? අගට එනවා මොකද්ද සෆික්ස් එකක් ප්‍රති කියලා. අක්මාවේ ප්‍රශ්නයක් නම් හෙපටෝපති. හරි? වකුගඩුවේ ප්‍රශ්නයක් නම් නෙෆ්‍රෝපති. හරි? ඇහි රෙටිනාගේ ප්‍රශ්නයක් නම් රෙටිනෝපති. ස්නායු වල ප්‍රශ්නයක් නම්
නියුරෝපති ජනාධිපති නේද? කොහොම තියෙනවද නේද? right. ඒ වගේ ප්‍රශ්නයක් නම් ඔය සිස්ටම් එකේ එතනද ප්‍රති කියලා එනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ඇමෝනියා ප්‍රොඩියුසින් මයික්‍රෝ ඕගනිසම් වල දැන් මොකද කරන්නේ? අක්මාවේ ප්‍රශ්නයක් හින්දා හරි ඇමෝනියා ලෙවල් එකතු වෙනවා. බ්ලඩ් ඇමෝනියා ලෙවල් එක වැඩි වෙනවා. ඒක ගමන් කරනවා බ්‍රේන් ටිෂුස් වලට අක්මාවෙන් මිදෙහෙලා ගන්න බැරුව හරි බ්‍රේන් ටිෂුස් ඩැමේජ් වෙනවා. ඕකට නමක් කියනවා අපි මොකක්ද කියලාද? හෙපටික් අක්මාවේ ප්‍රශ්නයක් හින්දා හෙපටික් බ්‍රේන් ටිෂුස් වලට බලපෑම් වෙනවා. එන්සෙෆලෝපති එන්සෙෆලෝපති මොකද්ද? හෙපටික් එන්සෙෆලෝපති මොකද්ද? හෙපටික් එහෙනම් මෙන්න මේ හෙපටික් එන්සෙෆලෝපති එන්න හේතුව මොකද්ද? ඇමෝනියා නිෂ්පාදනය කිරීම. ඒක හැදුවේ කවුද? මෙන්න මේ ආහාර වින පද්ධතියේ ඉන්න මොකද? සුද්ධ ජීවීන්. බැක්ටීරියාව. මේ බැක්ටීරියාව විනාශ කරන්න හැකියාව තියෙනවා කාටද? ලැක්ටියුලෝස්ට. ඇයි? ලැක්ටියුලෝස් මිද වැටෙනවා මෙන්න මේවා බවට. මොනවද? ලැක්ටික් ඇසිඩ් සහ ඇසිටික් ඇසිඩ්. මේ ඇසිඩික් එන්වයරන්මන්ට් එකක් හදන්නේ. ලැක්ටික් ඇසිඩ් සහ ඇසිටික් ඇසිඩ්. මොනවද හදන්නේ? ඇසිඩික් එන්වයරන්මන්ට් එකක්. ඇසිඩ් හැමුවේ මේ සුද්ධ ජීවීන් විනාශ වෙලා යනවා. සුද්ධ ජීවීන් ඇසිඩ් හැමුවේ විනාශ වෙලා යනවා. එහෙනම් මතක තියාගන්න ලැක්ටික් ඇසිඩ් සහ ඇසිඩික් ඇසිඩ් බවට පරිවර්තනය වෙන ලැක්ටියුලෝස්. ඒක නිසා මේ ඇසිඩ් හැමුවේ ඇමෝනියා ප්‍රොඩියුසින් බැක්ටීරියාව විනාශ වෙලා යනවා. ඒ නිසා හෙපටික් එන්සෙෆලෝපති නේද? එකෙන්ම අඩු වෙලා යනවා. හරි? එකෙන්ම අඩු වෙලා යනවා. එහෙනම් මතක තියාගන්න ලැක්ටියුලෝස් වල ඉන්ඩිකේෂන් දෙකක් තියෙනවා. එකක් තමයි කන්ස්ටිපේෂන්, දෙවෙනි එක තමයි හෙපටික් එන්සෙෆලෝපති. කොහොමද වැඩි? හොඳයි නේද? right. මොනවද ඉන්ඩිකේෂන්? හෙපටික් එන්සෙෆලෝපති, constipation. ඊට පස්සේ side effect flatulence අද වාතය, bloating, abdominal distension. හරි ඊට පස්සේ කියන්න බලන්න action එක මොකද්ද? ජලය මෙතනට උරා ගන්නවා. හරි absorbing more water from surrounding tissues. අවට තියෙන පටක වලින් ජලය උරාගෙන මොන වෙනවද? මේ මල පහ කොටස් become swelling ඉදිමෙනවා. ඉදිමුණාම පහසුවෙන් ක්‍රමාකුංචනයට අහු වෙනවා. හරි ඕක තමයි ඇක්ෂන් එක. ඩෝස් එක මේකත් මතක තියාගන්න. සාමාන්‍ය ලැක්ටියුලෝස් වල තියෙනවා මේක සොලියුෂන් එකක් සිරප් එකක් 3.1 ග්‍රෑම් ඉඳන් 3.7 ග්‍රෑම් තියෙනවා per 5 ml මිලිලීටර් 5කට. මේ ඩයිසැකරයිඩ් එක සින්තටික් සෙමි සින්තටික් ඩයිසැකරයිඩ් එක ග්‍රෑම් 3.1 ඉඳන් 3.7ක් තියෙනවා සාමාන්‍ය මිලිලීටර් 5ක් ගත්තාම. හරි? ඕක තමයි ඉතින් මේකේ සාමාන්‍ය කතාව. මේක අද ඔයාලා ඔළුවට දාගන්න අමතක කරන්න බෑ අය කාදාකවත්. හරි? ඔළුවට දාගන්න අමතක කරන්න එපා. මතකෙම තියාගන්න ප්‍රශ්න නැහැ. හරි නේද? right. එහෙනම් අපි දාගමු මොනවද? මේ විදිහට. osmotic laxatives කියලා ලියාගන්න. හරි? ලියාගෙන they are two types කියලා දාගන්න. they are two types. පළවෙනි එක lactulose type, දෙවෙනි එක saline type. ඒ අර්ථය දාගන්න එක lactulose type osmotic laxative නැත්නම් lactulose type. හරි ඒ අර්ථය දාගමු. මෙන්න මේක පොඩි නෝට් එකක් දාගමු. is a semi synthetic
අර්ධ කෘත්‍රිම disaccharide is a semi-synthetic disaccharide is a semi-synthetic disaccharide is a semi-synthetic disaccharide which is non-absorbable which is non-absorbable උරා ගන්න නෑනේ absorbable which is non-absorbable disconnect වුණොත් ආපහු connect කරගන්න non-absorbable right දාගන්න action 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 අපි action එක දාගමු මේ විදිහට තියාගමු ඒ යටතේ දාගන්න is a concentrated solution is a concentrated සාන්ද්‍රගත solution which absorb water from surrounding tissues and become swollen ඉති වෙනවා become swollen හරි ඊට පස්සේ දාගන්න indication ලබා දෙන අවස්ථා indication මොනවාද indication එක constipation දෙක hepatic encephalopathy ඉතින් hepatic encephalopathy හරි ඊට පස්සේ දාගන්න side effect අතුරු ආබාධ side effect flatulence ඉතින් bloating distension මේක දාන්නේ abdominal distension විශේෂයෙන් අපි කරුවක් දාලා ලියමු මොකද්ද hepatic encephalopathy වලට මේක දෙන්නේ කොහොමද කියලා හරි right ඒකත් අපි දාගන්න කරුවක් දාලා ලියන්න මේ විදිහට lactulose is converted පරිවර්තනය වෙනවා converted into lactic acid and acetic acid right acetic acid this acidic environment
this acidic environment destroy the ammonia producing bacteria. Ammonia producing bacteria. හරිනේ වෙලේ ammonia producing bacteria. Right. ඒකේ දාගන්න dosage form පවතින ආකාර dosage form syrup තියෙනවා මේක නේද? තව කාටද කියන්න පුළුවන් තව මොනවද තියෙන්න පුළුවන් කියලා? lactulose වල ඉස්සර තිබ්බා powder එකක් තිබ්බා. හරි? powder එකකුත් තිබ්බා මේකේ. lactulose වල 10 gram per sachet. පොඩි sachet packet එකක් තිබ්බා. sachet එකක්. හරි? ඒකේ gram 10ක් දාලා තිබ්බා. ඔක දිය කරලා බොන්න තිබ්බේ. හරි? right. 10 gram per sachet. හරි නේද? ඕක එන ගේමක් නෑ මේකනේ. මොනවද? lactulose කියන්නේ. හරි? සරලවම ඔයාලට තේරෙනවා මේකේ වෙන්න ඕන දේ. right. එහෙනම් අපි යමු saline type වලට. හරි? saline type. දාගමු. අද ඔයාලට මම cardiovascular system එක පටන් ගන්නවා. මොකද ෆන්ඩමෙන්ටල් අවසන් කරපු සතුට නේද? right. හරි එහෙනම් අපි යන් disconnect වුණොත් connect කරගන්න. තව විනාඩියකින් disconnect වෙනවා. අපි දාගමු saline type. saline type. හරි? මේ යටතේ අපි පාවිච්චි කරනවා magnesium sulfate, හරි magnesium hydroxide, sodium phosphate, හරි docusate ඔය වගේ ඒවා. සයිඩ් දාගන්න. තියෙන බ්‍රෂ් එක දාගමු ටක් දාලා. magnesium sulfate, magnesium hydroxide, හරි magnesium hydroxide, magnesium sulfate, sodium phosphate, Na3PO4 නේද? sodium phosphate. හරි. තව ඕනනම් අපිට පුළුවන් ගොඩක් තව ලවණ වර්ග දාගන්න පුළුවන් මේකට. මේකේ මතක තියාගන්න magnesium sulfate කියන්නේ මොනවද? කාට හරි මතකද magnesium sulfate? ඔයාලට මතකද magnesium sulfate? magnesium antacid එකක්. magnesium hydroxide නේ antacid එකක්. මෙතන twice වෙනවා. මොකද magnesium hydroxide නම් antacid එකක් නේද? මතක ඇති. කට්ටිය එකතු වෙනා නේද? හරි. right. මතක තියාගන්න ඔයාලා අහලා තියෙන magnesium sulfate කියන එක මෙන්න මෙහෙම එකකින්. ඔයාලට මතකද milk of magnesia කියලා බෙති වර්ගයක් තිබ්බා ඉස්සර. මොනවාද? milk of magnesia. මතකද? milk of magnesia කියලා ඉස්සර අපි පොඩි කාලේ තිබ්බා. අපි පොඩි කාලේ කියන්නේ ඉතින් අපේ පොඩි කාලේ වෙනස් නෙමෙයිද? මම පොඩි කාලේ කියන්නේ ඔයාලගේ පොඩි කාලේ වෙනසක් ඇති මට හිතෙන්නේ. ලොකු වෙනසක් නැහැ. ඇති පොඩි වෙනසක්. හරි? right. milk of magnesia is an effervescent tablet. effervescent tablet. ඒ කියන්නේ ඒක අජීර්ණයට අපි ගත්ත ඉස්සර කාලේ. හරි හපලා කෑවා ඒක. හරි? ඒක දීපුවා මොකද වෙන්නේ? බඩ කූල් වෙලා යනවා. හරි? ඒ කියන්නේ මේ ඩ්‍රග් එක ගත්තාම effervescent. ඒ කියන්නේ මේක දිය කරොත් එහෙම වතුර විදුරක බුබුලු දමමින් මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. හරි? ඒවට කියනවා අපි
මොනවා කියලාද? effervescent tablet කියලා. කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා නම් effervescent tablet එකක්. මැග්නීසියම් කාබනේටුත් එහෙම තමයි. හරිද? right. එතකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ඩ්‍රග් එකම අපි පාවිච්චි කරනවා මේකට. විශේෂ හේතුවක් තියෙනවා. මොකද්ද මේ වෙන්නේ? මේ මැග්නීසියම් සල්ෆේට් කියන එක ක්‍රිස්ටල් එකක්. හරි? පවුඩර් එකක් විදිහට පාවිච්චි කරනවා. මේක අපි බොන්න දුන්නාට පවුඩර් එකක් විදිහට මතක ඇති මේකට ජලය උරා ගන්නවා. නේද? මම කිව්වා සේලයින් ටයිප් එකක් ඇක්ෂන් එක එකමයි. හරි? ජලය උරා ගැනීම තමයි කරන්නේ. මේක අපි තව තැනකට පාවිච්චි කරන්න පුළුවන් නේද? බැරි වෙලාවකත් අපේ කකුලක් අතක් එහෙම ඉදිමුණොත් ඉදිමෙනවා කියන්නේ මොකද්ද? එදීමක්. ඉදිමෙනවා කියන වචනේ මොකද්ද? එදීමක්. ඉදිමෙනවා කියන එකේ තේරුම මොකද්ද? තරලය එකතු වෙනවා. තරලය මේ සාමාන්‍ය තියෙන තරලය මේ වටේට එකතු වෙනවා. වටේට එකතු වුණාම අපි කරනවා පොඩි වැඩක්. මැක්සාල් නේද? පවුඩර් එක මේක වටේට තියලා බඳිනවා. බැඳලා මොකද වෙන්නේ? මේ ජලය මේක මේ කුඩු එකට ඇදලා ගන්නවා. පවුඩර් එකට ඇදලා ගන්නවා. හරි? ඕකට තමයි මැග්නීසියම් සල්ෆේට් පාවිච්චි කරන්නේ. එහෙනම් ඉදිමුමක් ආවොත් ඒකටත් පාවිච්චි කරා. දැන් අපි දෙන්නේ කොහෙද මේ? තැනක ඉදිමුවන්න නේද? ආහාර ජීවන පද්ධතියේ මල පහ කොටස් ඉදිමුවන්න අපි දෙනවා. මේ මල පහ කොටස් වලට මැග්නීසියම් සල්ෆේට් යවනවා. යාපුවම වටේ තියෙන ජලය ඔක්කොම ඇදලා ගන්නවා. ඉදිමෙනවා දැන්. හරි becomes solid. හරි? ඉදිමෙන්න ගත්තාම බොහොම පාසෙන් ක්‍රමාත්මක වෙනවා. මේ වලත් එහෙම තමයි. ලැක්ටිලෝස් වල ක්‍රියාවලියම තමයි මේකටත් වෙන්නේ. හරි? මෙතන ආශ්‍රිතික පීඩනය වැඩි කිරීම තමයි කරන්නේ මෙයා. right? එහෙනම් මතක තියාගන්න මේ කාණ්ඩයේ ඖෂධ අපි පාවිච්චි කරන විවිධ දේවල් වලට. හරි මොනවද? අපි constipation වලට විතරක් නෙමෙයි. එඩීමා වලට පාවිච්චි කරනවා, ඇන්ටාසිඩ් එකක් විදිහට පාවිච්චි කරනවා, විවිධ දේවල් වලට පාවිච්චි කරනවා. right? එහෙනම් මේ කාණ්ඩයේ විශේෂත්වය තමයි මෙයා අපි පාවිච්චි කරන්නේ මොන වගේ අවස්ථාවලද? ඉමර්ජන්සි ඉක්මනින් බවල් එක ක්ලීන් කරන්න ඕන නම් මෙයාගේ ඇක්ෂන් එක ඉක්මනින් දෙනවා. හරි? උදාහරණයක් අම්මා කෙනෙක් බබෙක් දිලිව කරන්න යනකොට බවල් එක ක්ලීන් කරලා තියන්න ඕන. හරි? ස්කෑන් එකක් කරන්න ඕන. එක්ස්රේ එකක් ගන්න ඕන නම් ඉමර්ජන්සි. හරි? ඒ වගේ වෙලාවලදී බවල් එක ක්ලීන් කරනවා. හරි? අන්න ඒ වගේ දේවල් වලට මේ සේලයින් ටයිප් ඒවා පාවිච්චි කරනවා. හරිද? හරි එහෙනම් right. එහෙනම් immediate action එකක් ගන්න ඕන වෙලාවට අපි පාවිච්චි කරන drugs කාණ්ඩය මොකද්ද? saline type laxative. හරිද? right. එහෙනම් පොඩි note එකක් දාගමු. saline type laxatives කියලා ලියලා drugs ටික දාගෙන හරි drugs ටික දාගෙන අපි යන ඉස්සරහට මේක දාගන්න මොකටද මේක පාවිච්චි කරන්නේ? මේක ලියාගමු මේ විදිහට. For rapid thickening, for rapid emptying of the lower intestine. Empty can use करना lower intestine, lower intestine and bowel. Bowel කියන්නේ ආහාර ජීවන පද්ධතියේ අංග කොටස. and bowel දැන් එක බඩගිනි වගේද? නෑ නේද? right. තාම පුළුවන් නේ ඉන්න. right. එහෙනම් දාගමු ඊළඟ තරුව indication නැත්නම් uses. මොකටද ගන්නෙ? Before radiological procedure. Radiological procedure. මොනවාද? X-ray, scan ඔය වගේ දේවල්. හරි? X-ray, scan. ඊට පස්සේ තව ඕනනම් before labor. අබාල හම්බෙන්න ඉස්සලා නේද? before labor.
මේ ලේබල් නෙමෙයි වගේ මතක විදියට. එතන ස්පෙලිං වල මේ ලේබල් කියන එක සම්කාරවලට තියෙනවා. මේකේ මට ස්පෙලිං හරියට මෙන්නේ නැහැ. ලේබල්. ලේබල්. හරි මම හරි ගස්සන්න. මට හැමදාම පැටලෙන එකක් ඒක. කාටද මේ වචනේ එනවා නම් කියන්න බලන්න. ලේබල් කියන වචනේ. කියන්නේ ඩිලිවර් කියන එක තමයි ඒක එන්න ඕන වචනේ. ලේබල් නෑ මේ ලේබල් වැරදි. හරි? හරි? ඒක. රයිට්. එහෙනම් මොකද වෙන්න ඕනි? ඉන්ඩිකේෂන් ටික මේ ඊට වඩා අමතරව අපි දාන්න පුළුවන් constipation මලබද්ධය කියන එක ටිකක් දෙනවා. constipation. හරි? constipation. රයිට්. ඊළඟට දාගමු අපි එහෙනම් තව කරුවක් දාලා some saline type used as antacid. මොනවාද? example magnesium hydroxide. හරි? ඊට පස්සේ දැන් some are used to treat edema. වල. හරි? උදාහරණ දාන්න magnesium sulfate. හරි? edema. right. side effect අතුරු ආබාධ මොනවද? ලවණ වර්ග වෙනස් වෙද්දී අනිවාර්යයෙන් මොනවද වෙන්න පුළුවන්? මස් පිඩු පෙරලෙනවා. muscle cramps මස් පිඩු පෙරලීම. හරි? ආයෙ මොනවද වෙන්න පුළුවන්? දැන් ඔයාලා මේ වෙලාවේ ඉන්න තත්ත්වේ confusion. ව්‍යාකූල බව නේද? confusion. ඊට පස්සේ උනා dizziness. නිදි මත ගතිය කියලා කෙල්ල නේද? dizziness. හරි? dizziness. හරි නේද? එහෙනම් saline type ගැන දන්නවා මේ saline type තුන තමයි ඔයාලට මම කියන්නේ කොතනද? ඔය bowel cleansing agent කියලා මම කතා කරේ මෙන්න මේක. හරි? ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන osmotic laxatives වල මම මෙතන කිව්වා lactulose sorbitol කියන එකක් දාගන්න. lactulose sorbitol කියන දෙකම දාගන්න පුළුවන්. මේ movicol කියන්නේ powder එකක්. කියන්නේ ඔය saline type එකක්. movicol. හරි? right. මේකේ මට කියන්න ඕනේ ඔයාලට මෙන්න මේ කොටස. හරි osmotic laxatives ගත්තාම මේවා over use කරොත් saline type ඒවා වැඩිපුර පාවිච්චි කරොත් හරි මොකද වෙන්න පුළුවන්? අපි විජලනය වෙන්න පුළුවන්, dehydrate වෙන්න පුළුවන්. හරි? දාගන්න විශේෂයෙන් එතන තරුවක් දාලා overuse may result in dehydration. හරි? මොකද්ද? වැඩිපුර භාවිතා කරොත් විජලනය වෙයි. හරි? හරි නේද? right. විජලනය එනවා. හරි විශේෂයෙන් මට ඊළඟට කියන්න ඕනේ ඔයාලට ඉතුරු වෙලා තියෙන්නේ osmotic එකයි bowel cleansing එකයි තමයි ඉතුරු වෙලා තිබ්බේ. right. මම මේ bowel cleansing agent විදියට පාවිච්චි කරන්නේ ඔය saline type laxatives තමයි. මේවා ගොඩක් වෙලාවට මල බද්ධයට පාවිච්චි කරනවට වඩා අර ඉක්මනින් ඇක්ෂන් එක ගන්න ඕනේ අවස්ථාවල තමයි පාවිච්චි කරන්නේ. බලන්න මේ තියෙන්නේ ඔය මොකද පිටිපස්සෙන් ඇතුල් කරන දියරයක්. මේ දියරය ඇතුල් කරන උපකරණය තමයි මේක. හරිද? ඉතින් මේ ඉන්නේ මිසි කෙනෙක් නේ නිකන් හරියට ඇඩ් එකක පෙනී ඉන්නවා වගේ නේ. බලන්න මේ ලංකාවේ එක්කෙනෙක් නෙමෙයි. හරි? මේක ඇවිල්ලා මොකද වෙලා තියෙන්නේ? මේ
මේ තියෙන රබර් ග්‍රිප් එක මේ බලන්න මෙතන තියෙන තුඩ මේක ඇඟට මේ කියන්නේ ගුද මාර්ගයෙන් ඇතුල් කරන්න ඕනි. මේකේ දියරයක් තියෙන්නේ. ගොඩක් වෙලාවට ෆොස්ෆේට්, සිට්‍රේට් වගේ ඒවා තමයි මේකේ තියෙන්නේ. يعني සේලයින් ටයිප් ඒවා තියෙන්නේ. මේවා දාපුවම මොකද වෙන්නේ? උද්දට බවල් එක ක්ලීන් වෙලා මල පහ කොටස් ඉවත් වෙලා යනවා. හරි. ගොඩක් වෙලාවට මේක අපි පාවිච්චි කරන්නේ before delivery. හොස්පිටල් වල සාමාන්‍යයෙන් ඩිලිවර් කරන වෝඩ් වල හරි කියන්නේ ඩිලිවර් කරන්න කලින් දාලා තියෙන්නේ අන්න ඒ වෝඩ් වල මේවා තියෙනවා. හරි වැඩිපුර තියෙනවා. විශේෂයෙන් අපි මේ ෆොස්ෆේට් සිට්‍රේට් වලට අමතරව තව ටැප් වෝටර් පාවිච්චි කරනවා. අපි මේ පිටිපස්සෙන් ඇතුල් කරන දියර වලට නමක් කියනවා එනීමා කියලා. මොකද්ද? එනීමා. ඊට අමතරව තව එකක් අපි පාවිච්චි කරනවා පිටිපස්සෙන් ඇතුල් කරන අර්ධ ඝනයක්. අපි ඒකට කියනවා සපොසිටරි. අර බුලට් එක වගේ තියෙන්නේ. ඒක ඇඟේ උෂ්ණත්වයේදී මොකද වෙන්නේ? දිය වෙනවා. ඇඟේ උෂ්ණත්වය දිය වෙලා ඩ්‍රග් එක රිලීස් කරනවා. හොඳම උදාහරණ තමයි ග්ලිසරින් සපොසිටරි. අපි දාගමු පොඩි නෝට් එකක්. එනීමා ඇන්ඩ් සපොසිටරි. එනීමා ඇන්ඩ් සපොසිටරි. හරි. ඔබ පාඩම් වෙනම තියෙනවා. සපොසිටරි ගැන ලොකු පාඩමක් තියෙනවා. ඒව කරමු ඉස්සරහට. නේද? මුලින්ම අවදියනේ. හරි. දාගන්න. එනීමා ඇන්ඩ් සපොසිටරි. එතන පොඩි නෝට් දාගන්න. මෙන්න මේ විදිහට. එනීමා කියන්නේ මොකක්ද කියලා දාගමු. හරි. එනීමා මේ විදිහට දාගන්න. එනීමා is a solution is a solution inserted through the rectum to remove fecal material through the osmosis process. Hari? Commonly used enemas. Tacot enema, phosphate enema, citrate enema. Phosphate enema, citrate enema. හරි නේද? right. ඊට පස්සේ දාගමු අපි සපොසිටරි. මේවායි කැල්කියුලේෂන් එක තියෙනවා ඉස්සරහට මේ සපොසිටරි වල ගණන් එහෙම හදන්න තියෙනවා. හරි? අපි ඉදිරියේ ඒව කරමු නේද? සපොසිටරි. right. සපොසිටරි කියන්නේ මොකද්ද? අර්ධ ඝනයක් අපේ ඇඟේ උෂ්ණත්වයේදී මොනවා වෙනවද? උඩු වෙලා ඩ්‍රග් එක රිලීස් කරන එක. ලියාගන්න. is a semi solid used to semi solid preparation කියන්නේ නිෂ්පාදනය නේද? semi solid preparation inserted through the rectum. හරි? common එකක් පාවිච්චි කරන්නේ laxative එකක් විදිහට glycerin suppository. හරි නේද වැඩේ? ඔය ඇති. හරි? glycerin suppository. එහෙනම් මතක තියාගන්න
ඔයාලට මම මේ වෙනකොට laxatives පාඩම අවසන් කරලා ඉවරයි. හරි? laxatives ඉවරයි. හරිද? ඒ කියන්නේ සෑහෙන දෙයක් අපි කරගත්තා නේද? දැන් මොකද වෙන්නේ? laxatives පාඩමේදී ඔයාලට ඉගෙන ගන්න තිබ්බ කාණ්ඩ 5ක් ගැන. ඒ පහම දැන් ඔයාලට හරි මේ වගේ ප්‍රශ්න අහනවා MCQ මම දානවා දැන් ටඩික්කින්. right. ඊළඟ කාරණේ තමයි මෙන්න මෙහෙම දෙයක් කරන්න තියෙනවා දැන්. දැන් මේ ෆාමකොලොජි වල GI tract එකේ ආහාර විද්‍යාව පද්ධතියේ පළවෙනි කොටස නෙමෙයි. peptic ulcer කරා laxatives කරා. තව තියෙනවා. දැන් තව ලෙඩ තියෙනවා. hemorrhoid තියෙනවා නේද? තව ගොඩක් ඒවා තියෙනවා. right. මම මේ දවසකට මේ ඔක්කොම එකවර කියලා දෙන්න බැරි හින්දා පොඩි දෙයක් මම ආපහු ඔයාලට කියලා මේ දාස් ටිකේ මම ඇන්ටිඩෝට් නේ කියලා දුන්නේ. දැන් මම පොඩි දෙයක් කියලා දෙන්නයි යන්නේ. හරි? right. මෙන් අහගන්න සමහර අම්මලාට බබාලා හම්බුනහම කිරි එරෙන්නේ නැහැ. හරි? අම්මලාට බබා හම්බුනහම කිරි එරෙන්නේ නැහැ. හරි? ඉතින් මේකට හේතු ගොඩක් තියෙනවා. ස්ට්‍රෙස් එක, හරි? ඊට පස්සේ අපි ගන්න ආහාර, හරි? එක එක දේවල් තියෙනවා. පාරිසරික හේතු ගොඩක් තියෙනවා. ඉතින් මේකදී අපි මොකද කරන්න ඕනේ? කිරි එරීම උත්තේජනය කරන්න. නැත්නම් බබාට කිරි නැහැ නේද? ඒක නිසා කිරි අපි කොහොමද පොඩි කාලේ ලබා දෙන්න නැත්නම් අර වර්ධන වේගය බර වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මොකද කරන්නේ? පුළුවන් තරම් ඉක්මනට කිරි එරීම උත්තේජනය කරන්න ඕනේ. right. එතකොට එහෙම අම්මා කෙනෙක්ට බබා හම්බෙලා දැන් කිරි එරෙන්නේ නැත්නම් මොන වගේ ඩ්‍රග් එකක්ද අපි දෙන්නේ? මොකක්ද දෙක තියෙන්නේ වෙන්නේ? මොනවද දෙන්නේ? කාට හරි කියන්න පුළුවන්ද? Metaclopramide, Maxeron. Maxolone, metaclopramide නේද? metaclopramide. හරි? අපි ඔය බ්‍රෑන්ඩ් නේම් එක කියන Maxolone. Maxolone. තව තියෙන එකක් නේද? domperidone නේ. domperidone. හරි? සාමාන්‍ය Maxolone වල ටිකක් අතුරු ආබාධ වැඩි. අපි කියනවා extra pyramidal syndrome වෙනවා කියලා. අර කට ඇදෙලා නේද? මේ වෙලාව සමහර අයට එන්න පුළුවන්. domperidone කියන්නේ domperidone අපි පාවිච්චි කරනවා. දැන් මෙහෙම ප්‍රශ්නයක් ආවා. මේක මොකටද ගන්නෙ? මොටිලියන් තමයි බ්‍රෑන්ඩ් නේම් එක. කොස්ටි මොටිලියන් මොහොම ගොඩක් ඒවා තියෙනවා. මේ ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් නේම් එක මොටිලියන්. right. domperidone කියන්නේ ඒක. right. මේ මොකද්ද? to induce milk secretion. කිරි ස්‍රාවය උත්තේජනය කරන්නයි මේ දෙන්නේ. දැන් සමහර අම්මලා ඉන්නවා බබා හම් වෙනවා. බබා මොකද වෙන්නේ? සමහරවල් නැති වෙන්න පුළුවන්. නැති වුණාම අම්මයි කිරි ස්‍රාව වෙනවා. ඔයාලා දන්නවා අම්මා කෙනෙක්ට සාමාන්‍යයෙන් නේද? වැඩිපුරම කියන්නේ එයාලගේ ලේ කිරි වෙන්න තියෙන හැකියාව වැඩි බබෙක් හම් වෙනකොට අනිවාර්යයෙන්ම ඒක වෙනවා. හරි? ඒ නිසා ඒක නවත්ත ගන්න බැරුව යනවා. බබා නැති වුණා. හරි? එතකොට අපි මොකද කරන්නේ? අපි කිරි ස්‍රාවය නවත්තන්න ඕනේ. ඒක නවත්තන්න මොකද කරන්නේ? අපි ඖෂධයක් දෙනවා. මොකක්ද දෙන ඖෂධය? කාට හරි කියන්න පුළුවන්ද? to inhibit milk secretion. කිරි ස්‍රාවය නවත්තන්න. මොනවද දෙන්නේ? bromocriptine කියලා ඖෂධයක් දෙනවා. මොකද්ද? bromocriptine මේකම අපි පාවිච්චි කරනවා මොන වගේ ලෙඩකටද? මේක පාවිච්චි කරනවා අපි පාකින්සන් කියන ලෙඩේට පාවිච්චි කරනවා. හරිද? ඒක මම මේ පාඩමෙන් කියලා දෙන්නම්. මේවා ඉතින් අපේ ඇඟේ තියෙන dopamine receptors හරි මොනවා කරනවද? බ්ලොක් කරන ඖෂධ. dopaminergic blockers. හරි? dopamine receptors බ්ලොක් කරනවා මේ drugs වලින්. ඒක නිසා මොකද වෙන්නේ? මේ කිරි ස්‍රාවය අපිට නවත්ත ගන්න පුළුවන්. හරිනේ? එහෙනම් මතක තියාගන්න මේ drugs දෙක තමයි බ්ලොක් කරන්න දෙන්නේ. බ්ලොක් කරන්න දෙන්නේ bromocriptine. දැන් ඔයාලට මම තව ඇන්ටිඩෝට් එකක් කියලා දෙන්නයි යන්නේ. හරි?
right මේක අහගන්න. ඔයාලා අහලා තියෙනවද? මේවත් මේ අයින එකේ ලියා ගන්න. MCQ වලට එනවා. right හරි. දැන් මම කියන්න යන්නේ මෙන්න මෙහෙම එකක්. අපිට ලියා ගන්න cadmium. හරි? cadmium. ඊට පස්සේ silver, cobalt. හරි? ඊට පස්සේ copper. copper වල ඇන්ටිඩෝට් එක මම ඔයාලට කියලා දුන්නා. මතකද දන්නේ? හරිද කියන්න පුළුවන්ද? copper වල ඇන්ටිඩෝට් එක penicillamine. penicillamine. right. cobalt, copper. හරි? මේ වගේ ඖෂධ මේ වගේ heavy metals මොනවද මේ බැරල් ඕක heavy metals poisoning වෙන්න පුළුවන් විස වෙන්න පුළුවන් එහෙම එකක් විස වුණොත් ඔයාලා මොනවද දෙන්නේ අහලා තියෙනවද පොදුවේ එකක් විස වුණොත් එහෙම මෙන්න මේක දෙන්නේ calcium disodium editate හරි නේද editate හරි calcium disodium editate තමයි අපි දෙන්නේ හරිද right එහෙනම් මතක තියාගන්න cadmium හරි cobalt silver copper වගේ දරලෝහ විස වුණොත් අපි දෙන්නේ මොනවද calcium disodium editate මතක තියාගන්න ඔන්න ඇන්ටිඩෝට් මම දැන් ගොඩාක් කිව්වා හරි මේ වෙනකොට කියලා තියෙනවා නේද දැන් මම අහන්නේ වලේ නම් ටක් ගාලා කට්ටිය උත්තර දීගෙන යන්න මොනවද right අයන් විස වුණොත් මොනවද දෙන්නේ අයන් ටක් ගාලා කියන්නේ මයික් ඔන් කරගන්න oral iron විස වුණොත් මොනවද දෙන්නේ oral iron විස වුණොත් orally දෙන්නේ මොකක්ද D-ferroxyrox. හරි IV එක මොකද්ද IV එක desperioxamine very good ඊට පස්සේ කියන්නේ thallium poisoning මොනවද කියන්නේ Russian blue. එතකොට කියන්නේ 3,4-DPA poisoning propanil විස වුණොත් මොනවද දෙන්නේ IV methylene blue. methylene blue right මට කියන්නේ නම් sodium nitroprusside poisoning වල මොනවද දෙන්නේ sodium nitroprusside Sodium thiosulfate, sodium nitrate. sodium thiosulfate දෙන්න පුළුවන් sodium nitrite දෙන්න පුළුවන් මට කියන්නේ නම් flumazenil දෙන්නේ මොනවටද මොනවා poisoning වලද IV flumazenil දෙන්නේ මොනවා විසරනොත් දෙන්නේ Benzodiazepine. benzodiazepine විසරනොත් තමයි flumazenil දෙන්නේ right ඊට පස්සේ මම කිව්වා heparin poisoning වුණොත් මොනවද දෙන්නේ heparin Protamine sulfate. ඊට පස්සේ කියන්නේ vitamin K දෙන්නේ මොනවා විසරනොත්ද vitamin K warfarin විසරනොත් very good right ඊට පස්සේ කියන්නේ මට එනවා kerosene oil poisoning වුණොත් මොනවද දෙන්නේ Liquid paraffin.
liquid paraffin. හරි very good. right. එහෙනම් කියනකොට organophosphate එකක් පොසිටිව් නම් මොනවද දෙන්නේ? organophosphate Pralidoxine. pralidoxine. right. එහෙනම් කියනකොට opioid එකක් පොසිටිව් නම් මොනවද දෙන්නේ? Naloxone, naltrexone. naloxone and naltrexone. හරි නේද? ගොඩක් ඒවා මම කරා මතක තියෙන්න ඕනේ නේද කට්ටිය? හරි. අපි යන් එහෙනම් දෙවනි පාඩමට ඔයාලගේ course එකේ නේද? pharmacology වල දෙවනි පාඩමටයි යන්නේ cardiovascular system. මම fundamental අවසන් කරා. ඊට පස්සේ GI tract එකේ තව තියෙනවා ඒත් එක දෙකක් එකටනේ යන්නේ. මම පටන් ගන්නවාද cardiovascular system. හරි? right. දැන් මම ඉවරනවත් එක්කම මේකේ ටියුබ් එක ඔයාලට දානවා. ඉස්සෙල්ලාම මතක තියාගන්න cardiovascular system එක ඔයාලා ඉගෙන ගන්නකොට පොඩි දෙයක් විශේෂයෙන් දැන සිටිය යුතුයි. මොකක්ද ඒ? දැන සිටින්න ඕනේ. මෙන්න මේක. cardiovascular system. හරි? මේකේ anatomy එක දැනන් ඉන්න ඕනේ. පළවෙනි එක. මේවා A level වලදී කරා. anatomy. හරි? ඊට පස්සේ physiology දැනන් ඉන්න ඕනේ. මේවත් A level වලදී කරා. හරි? physiology. හරිද? ඊට පස්සේ මේකේ diseases දැනන් ඉන්න ඕනේ. ලෙඩ දැනන් ඉන්න ඕනේ. හරි? diseases. right? දැන් මම එක එක්කෙනාගෙන් අහනවා ඔයාලගේ කාඩියෝවැස්කියුලර් සිස්ටම් එකේ තියෙන්න පුළුවන් ලෙඩ වර්ග. මට නිකන් එක එක්කෙනා එක එක මතක් කරලා කියන්න බලන්න අර ආහාර ජීර්ණ පද්ධතියද කිව්වේ. ඒ වගේ තියෙන්න පුළුවන් ලෙඩ වර්ග ටිකක්. මම එකක් කියලා ඉන්න ඉස්සෙල්ලා. මම එකක් කියන්නද? හරි. මම සරලම එකක් කියන්නම්. heart failure. හරි? heart failure. දැන් ඔයාලා කියන්න බලන්න. කියන්න බලන්න. මෙන්න දැන් ඔය කරගන්නවා. Hypertension. 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 Myocardial infarction. අදිරදිර පීඩනය. Hypotension. hypotension. අන්තරින්ද්‍රිය පීඩනය. myocardial infarction attack MI. myocardial infarction. ඔබේ මැසේජ් එකක් ගන්නවා. pericarditis. අය මොනවද? heart block. අය මොනවද? carditis pericarditis, myocarditis, arrhythmia. pulmonary embolism. කියනවා ගන්න ටිකක් ඉන්නවා නේද? pulmonary embolism. හරි? carditis කියලා දාන්න ඕනේ පොදුවේ. cardiomyopathy. ඔය myopathy. myopathy. හරි? ගොඩක් තියෙනවා නේ. තව ලෙඩ ගොඩක් තියෙනවා මේකේ. මතක තියාගන්න මේ ඇවිල්ලා අපි කතා කරන්නේ heart එකේ විවිධ කොටස් වලින් එන ප්‍රශ්න. හරි? උදාහරණයක්
blood pressure එක සම්බන්ධයෙන් hypertension ඔහොම වෙනවා. heart එකේ rhythm හරි rhythm වෙනස් කරන්නේ arrhythmia ඒ වගේ දේවල් එන්න පුළුවන්. heart එකේ conduction system එකේ අවුලක් ආවොත් මොනවද heart block එන්න පුළුවන්. හරි heart block එන්න පුළුවන්. හරි ඒ වගේ විවිධ තැන්වල විවිධ විදිහට heart valve damage වුණාම නේද? regurgitation aneurysm කියන වචන එන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න මේකේ අපි ඉගෙන ගන්නවා විවිධ පැති වලින් විවිධ ලෙඩ. පේපර් එකෙත් මොකද එන්නේ? ඔයාලට 120කට වැඩිය ලකුණු හම්බෙන්නේ මේ සිස්ටම් එකේ. කාඩියෝවැස්කියුලර් සිස්ටම් එකේ. ඒ නිසා ඔයාලා මතක තියාගන්න මේ සිස්ටම් එක ගැන ඔයාලා ගොඩක් දැනුවත් විය යුතුයි. මොකද ලකුණු හොරා ගන්න පුළුවන් වෙන්නේ මේ සිස්ටම් එක හරියට දැනගත්තොත්. හරි. මොකද දැන් ලෝකේ වැඩිපුර පවතින්නේ බෝ නොවන රෝග non communicable diseases. ඉතින් ඒවා වැඩි වෙන්න ඒ වගේ අහන ප්‍රශ්න ප්‍රමාණය වැඩි. ඒ නිසා මතක තියාගන්න මේ පද්ධතියේ තියෙන ගොඩක් ලෙඩ මොනවාද non communicable. ඒ නිසා ඔයාලා මොකද කරන්න ඕනේ? මේ පද්ධතිය හොඳට දැනගන්න ඕනේ. right. අපි යන්නේ එහෙනම් මේ පද්ධතියට අපි ඉස්සෙල්ලාම ගමු මෙන්න මේ විදිහට මම ඔයාලට දෙන්නම් මම ටියුට් එක ඔයාලට දාලා නැහැ ඉස්සෙල්ලාම මේ ටියුට් එක පෙන්නන්න හරි මේකේ මම තාම කොටසක් විතරයි තියෙන්නේ මේ තමයි කාඩියෝවැස්කියුලර් සිස්ටම් එක මේක තමයි ඔයාලට අදාළ ටියුට් එක මේකේ අපි ඉස්සල්ලාම යන්නේ සාමාන්‍යයෙන් කතා කරන්න ඇනටොමි පැත්ත චුට්ටක් කතා කරනවා හේතුව තමයි මේ ඇනටොමි වල පල්මොන් මේ අපිට තියෙනවා ඉගෙන ගන්න මේ තනිව නෙමෙයි මේක ක්‍රියාත්මක වෙන්නේ මොකක් එක්කද එකතු වෙලාද අනිවාර්යයෙන්ම සිස්ටම් දෙකක් එකතු වෙලයි මේක ක්‍රියාත්මක වෙන්නේ. එකක් තමයි මොකද ලිම්පැටික් සිස්ටම් එක අනිත් එක තමයි මොන සිස්ටම් එකද? අනිත් එක සර්කියුලේටරි සිස්ටම් එක. සංසරණ පද්ධතිය සහ වසා පද්ධතිය දෙක එකතු වෙලා තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. මේවා වෙන වෙනම නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ඉතින් අපිට ඉගෙන ගද්දි වෙන වෙනමයි ඉගෙන ගන්නෙ. හරි? අපි වසා පද්ධතිය ඉගෙන ගන්නවා අපේ මොන පාඩමේදීද? ප්‍රතිශක්තිකරණ පාඩමේ ඉමියුන් සිස්ටම් එක යටතේ ඒක ඉගෙන ගන්නවා. මේක කතා කරනවා සර්කියුලේටරි සිස්ටම් එක කාඩියෝවැස්කියුලර් සිස්ටම් එක යටතේ කතා කරනවා. ඒ නිසා මතක තියාගන්න අපි මෙහෙම කරමු. ටියුට් එකට යන්න කලින් අපි පොඩි නෝට් එකක් විදිහට කාඩියෝවැස්කියුලර් සිස්ටම් එක පටන් ගමු. මම ටියුට් එක ඔයාලට දෙන්නම්. හරි? ඒකෙන් පස්සේ අපි ටියුට් එකේම නෝට් එක ලියා ගන්න පුළුවන් විදිහට හදාගමු. අද ඉස්සෙල්ලා මම එහෙනම් කාඩියෝවැස්කියුලර් සිස්ටම් කියලා පොඩි මාතෘකාවක් දාගන්න උදින් ඒකලා අපි යම් පාඩමකට කෙලින්ම right දාගන්න එහෙනම් කාඩියෝවැස්කියුලර් සිස්ටම් හරි cardiovascular system ඒ අර්ථය අපි දාගමු disconnect වුණොත් connect කරගන්න cardiovascular system හරි මේකෙදි අපි ඉගෙන ගන්නවා පද්ධති දෙකක් මොනවාද එකක් තමයි circulatory system
අනිත් එක තමයි lymphatic system වසා පද්ධතිය. හරි. circulatory system එකේ තියෙන්නේ මොනවද? heart එක, blood vessel, blood, heart එක, blood vessel, blood. මේකේ මොනවද තියෙන්නේ? lymph, lymph node, lymph vessel, වාහිනී. හරි. සුදු රුධිර සෛල, WBC, white blood cell. ඔය වගේ ඒවා තියෙනවානේ. right. ඇත්තටම මේ සිස්ටම් දෙකෙන් මොනවද වෙන්න ඕනේ මේ දෙක එකට තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි අපි ඉගෙන ගන්න වෙන්නේ separately. ඒකත් පොඩි තරුවක් දාලා ලියමු. නේද? දාගන්න cardiovascular system, circulatory system and lymphatic system. හරි? මේක අපි දාගමු ඉස්සෙල්ලාම. ඔය විදිහට බෙදලා ලියා ගන්න. ඊට පස්සේ දාගන්න පොඩි තරුවක් දාලා අපි පොඩි නෝට් එකක් දාගමු නේද? මේ විදිහට දාගන්න. Above two system communicate with each other. Communicate with each other. Communicate with each other. And are intimately associated. එකිනෙකට සම්බන්ධයි. associated. හරි? disconnect වුණොත් ආපහු connect කරගන්න. right. ඒ අර්ථය අපි දාගමු the heart ඊළඟට දාගන්න. The heart pumps, heart එක මොකද කරන්නේ? pump කරනවා. The heart pumps blood into හරි නේද? The heart pumps blood into two anatomical system of blood vessels. right. අපි මෙහෙම කරමු. ඔය ටික කොහොම කියලා මම කෙලින්ම කියලා දීලා ඉන්නම්. නැත්නම් මේක අවුල් වෙයි නේද? හරි. මම බලාගෙන හොඳට අහගන්න. heart එක ගත්තාම මෙන්න මෙහෙම කොටස් හතරක් තියෙනවා. මම ඉක්මනට මේකේ පාඩම් වලට යන්න ඕනේ හින්දා heart එක මම මෙහෙම අදිනවා. නේද? මේ heart එක නම් හරි heart එක සාමාන්‍යයෙන් කුටීන හතරයි. ඔයාලා දන්නවා මොනවාද? කර්ණිකා, atria, ventricles, කෝෂිකා.
හරි ventricles මේක අපි බෙදනවා කොටස් දෙකකට කර්ණිකාව left atria right atria හරි right ventricle left ventricle කියලා අපි වෙන් කරනවා හරිද එතකොට මේකේ වෙන්නේ කොහොමද මෙයා අපේ භාවිතා කරලා ඉවර කරපු රුධිරය පිරිසිදු කරන්න ගෙනියනවා lungs වලට හරි අපේ ඇඟේ පටක වලට හෘදය විසින් රුධිරය පම්ප් කරනවා හරි හෘදය කොහෙන්ද පම්ප් කරන්නේ සංස්ථානික මහා ධමනියෙන් ගෙනල්ලා දෙනවා නේද අපේ ඇඟේ පටක වලට විවිධ වාහිනී හරහා ගෙනත් දෙනවා හරි පටක වලින් පාවිච්චි කරලා අවසන් වෙච්ච රුධිරය අපිරිසිදු රුධිරය ගමන් කරනවා කොහෙද ගෙනිලා දෙනවා කොහෙද අපේ right atrium එකට right atrium එකෙන් ගෙනින් දෙනවා right ventricle එකට අපිරිසිදු රුධිරය කපාටයක් ඔස්සේ මොකක්ද එතන තියෙන කපාටේ කාර්යය කියන්න පුළුවන්නේ මොකක්ද එතන තියෙන කපාටේ මෙතන තියෙන කපාටේ මොකක්ද ත්‍රිතුණ්ඩ කපාට. ත්‍රිතුණ්ඩ කපාටේ නැත්නම් tricuspid valve එක නේද right මේ කපාටය හරහා ගෙනිහිලා දෙනවා right ventricle එකට right ventricle එකෙන් අපිරිසිදු රුධිරය කොහෙද ගෙනින් දෙන්නේ lungs වලට ගෙනින් දෙනවා මේ lungs වලින් lungs හරහා පිරිසිදු කරලා නැවත ගෙනත් දෙනවා අපිට කොහෙද right atrium එකට sorry left atrium එකට ගෙනත් දෙනවා හරිද right left atrium එකේ තියෙන මේ කපාටය හරහා left ventricle එකට ගෙනත් දෙනවා මේ කපාටේ නමක් කියලා මොකද්ද නම ත්‍රිතුණ්ඩ කපාට. ත්‍රිතුණ්ඩ කපාට bicuspid valve එහෙම නැත්නම් mitral valve කියලා කියනවා නේද හරිද මම කිව්වා mitral හරි නැත්නම් bicuspid right ඊට පස්සේ මෙහෙම දෙයක් වෙනවා මෙතන කපාට දෙක තියෙනවා අපි කියනවා මේකට හෘදයෙන් එළියට ගෙනියන වාහිනිය වලට මොනවා කියලාද කියන්නේ අපි සිංහලෙන් කියනවා මොකක් කියලාද ආටරි එකක් කියලා සිංහලෙන් එහෙමද කියන්නේ ආටරි එකක් කියලා කියනවා හරි අපි හෘදය දෙසට ගෙනියනවාට කියනවා මොනවා කියලාද ශිරාවක් කියලා කියනවා නේද වේන් එකක් කියලා කියනවා හරිනේ වැඩේ එහෙනම් අපේ සාමාන්‍යයෙන් anatomically separate circulation system දෙකක් තියෙනවා කොහෙද heart එකේ නේද circulatory system එකේ තවත් system දෙකක් තියෙනවා circulation දෙකක් තියෙනවා මෙන්න මේ සංස්ථානික මහා ධමනියෙන් පටන් ගන්න අපේ පටක වලට පටක වල පාවිච්චි කරපු විදිහේ නැවත right atria එකට ගෙනියන දෙනවා අපි කියනවා systemic circulation කියලා සංස්ථානික සංසරණය මේවා ඒ වලින් කරපු නිසා වැඩි ළඟ ඕනේ නේද systemic circulation ඊට පස්සේ අපිරිසිදු රුධිරය right ventricle එකෙන් නැවත lungs වලට ගෙනිහින් දීලා පිරිසිදු කරලා හරි left atrium එකට ගෙනත් දෙනවට අපි කියනවා නම මොකද ඒ circulation එක කුක්කුසීය සංසරණය එහෙම නැත්නම් pulmonary circulation මට තියාගන්න මේ වගේ ප්‍රශ්න අහනවා MCQ anatomy අහනවා හරිද right ඊට පස්සේ අපි කියනවා මෙහෙම දෙයක් heart එකේ right side එක සාමාන්‍යයෙන් මොනවද තියෙන්නේ අපිරිසිදු රුධිරයයි ගෙනියන්නේ හරි අපි ඒකට කියනවා deoxygenated blood කියලා හරිද deoxygenated blood හරි heart එකේ දකුණු අත පැත්තේ sorry වම් අත පැත්තේ තියෙන්නේ ඔක්සිජන් සහිත පිරිසිදු රුධිරයයි අපි කියන එකට oxygenated blood කියලා කියනවා හරිනේ right එහෙනම් මතක තියාගන්න සංසරණ දෙකයි මොකද්ද pulmonary circulation
systemic circulation. මට මේකේ තව දෙයක් කියලා දෙනවා. කවුරු හරි MCQ එකක් අහුවොත් එන මේ විදියට. හරි? All the arteries consist oxygenated blood. හරිද වැරදිද? සියලුම ආටරි වල නැත්නම් ධමනි වල තියෙන්නේ ඔක්සිජන් සහිත පිරිසිදු රුධිරයයි. හරිද වැරදිද? වැරදි. හේතුව මොකද්ද? මෙතනින් යනවානේ මේ ආටරි නමක් කියලා නේද? දැන් එළියට යන එක මේක. මොකද්ද මේක කියන්නේ? pulmonary artery. නේද? තව ප්‍රශ්නයක් අහනවා. ඒකේ තියෙන අපිරිසිදු රුධිරයනේ. තව ප්‍රශ්නයක් අහනවා. All the veins consist deoxygenated blood. හරිද වැරදිද? සියලුම deoxygenated blood තියෙන්නේ. හරිද වැරදිද? වැරදි. හේතුව මෙතන තියෙනවා ශිරාවක් මේ හෘදයේ දෙසට කියන එකක්. ඒ ශිරාව ඇවිල්ලා මොකක්ද ඒකේ නම? pulmonary vein. නේද? pulmonary vein. ඒකේ තියෙන මොනවද? පිරිසිදු රුධිරය. උත්තරේ වැරදි ඒකින්ද. ඉතින් මේ ඒ ලෙවල් වලදී අහපු ඇනටොමි ටිකම තමයි වලින් අහන්නේ. බොහොම සරලව. ඒකෙන් මම පොඩ්ඩක් මතක් කරලා දෙනවා විතරයි. හරිද? ඊට පස්සේ මෙහෙම දෙයක් තියෙනවා. මං කියනවා මෙතනින් තමයි හරිනම් මේ අවෝටා එක සංස්ථානේ මහා ධමනිය පටන් ගන්නෙ. එතන තියෙන වෑල් එකක්. මොකක්ද මේ වෑල් එකේ නම? aortic නේද? aortic valve. මෙතනින් පටන් ගන්න කුක්කුෂීය ශිරාව. එතන ඒකට කියන නම මොකද්ද? pulmonary valve. හරි? right. අපි දැනට මෙහෙම දාගමු. ඔයාලගේ නෝට් එකේ දාගන්න මෙන්න මේ විදිහට. හරි? මොනවාද? සංසරණ දෙකයි. මම ඒක ඔයාලට ලොකු කරලා පෙන්නන්නම්. මෙන්න මේක දාගමු. ටැග් ගාලා දාගමු. නැත්නම් මොකද වෙන්නේ? පරක් වෙනවා. හරි. pulmonary circulation, systemic circulation. left side එක oxygenated blood, right side එක deoxygenated blood. බොහොම සරලව නේද? වැඩි වෙලා ගන්න එපා. ටියුට් එක දෙනවා මම ඔයාලට. හරිනේ? right. දැන් ඔයාලට පේනවා ඇති මම එදපෙකින් කියනවා කොටස් ටික නම් මොකද atria ventricle හරි oxygenated blood deoxygenated blood නේද මම දාගන්න right අපි ඊළඟට යන් මේකේ තියෙන ශේෂම දේවල් ටික blood vessels
මම පොඩ්ඩක් ඒකත් කියලා දෙන්නම්. ඔයාලගේ ටියුට් එකේ තියෙන ඉන්න මේවා ලොකුවට අඳින්න අවශ්‍ය නැහැ. ටට්ටක් ගාලා අපි යන ආන්නේ ඩිසීස් කන්ඩිෂන් එකක් පටන් ගමු. මේ විදිහට ඇන්ටර්බිටික මම මතක් කරලා දෙනවා. එතකොට ඔයාලට MCQ කරන එක මහා ලොකු දෙයක් නෙමෙයි. හරි. right කොහොම බලාගන්නද? ඊළඟ කොටස සාමාන්‍යයෙන් අපි බ්ලඩ් වෙසල් ගත්තොත් අද දැනගන්න බ්ලඩ් වෙසල් එකක් ගත්තාම ඔයාලට මම කිව්වා බ්ලඩ් වෙසල් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ආටරි අනිත් එක තමයි වේන්. හරි ආටරියක් කියන්නේ අධික පීඩනයකින් රුධිරය ගමන් කරනවා. ඒක නිසා මෙයාගේ හොඳට සින්දු පේශී තියෙන්න ඕනි. මේ ඕනම එක තියෙන්න ඕනි. මෙන්න මෙහෙම දෙයක්. හරි මොකද්ද? ඔයාලා දන්නවා නේද ලීම? ලීම කියලා ගහක් තියෙනවා, රටක් තියෙනවා, සතෙක් ඉන්නවා නේද? රයිට්. ඒ වගේ මම ලීම දානවා මේකට. මොකද්ද? ලීම කියන්නේ සාමාන්‍යයෙන් එල් ලකුණෙන් අපි කියන්නේ මොකද්ද? ඇතුළත කුහරය. ලූමන් කුහරය. හරි? අයි අකුරෙන් කියන්නේ ඉන්ටිමා ඇතුළත ආස්තරණය. මේ බලන්න. මේක ඉන්ටිමා. මොකද මේ ටියුනිකා ඉන්ටිමා මේ රුධිර වාහිනියක් සම්බන්ධයෙන් කියද්දී අපි ටියුනිකා කියලා කැලලක් දානවා. ටියුනිකා. මොකද්ද? ටියුනිකා. ටියුනිකා ඉන්ටිමා. ඊට පස්සේ ටියුනිකා මැද කොටසට මේ මැද තියෙනවා මීඩියා. ටියුනිකා ඉන්ටිමා මෙයා මීඩියා පිටින්ම තියෙන ස්තරයට අපි කියනවා ඇඩ්වෙන්ටිෂියා. එහෙනම් ටියුනිකා මීඩියා එකේ තමයි වැඩිපුරම මොනවද තියෙන්නේ? සිනිඳු පේශී තියෙන්නේ. ඇදෙන්න දිගෑරෙන්න හේතු වෙන සිනිඳු පේශී ස්මූත් මසල් වැඩිපුර තියෙන්නේ. හැබැයි ස්මූත් මසල් ගොඩක් අඩුයි මොනවද? වේන් වල. හරි ආටරි වල වැඩි. ඇයි අධික ප්‍රෙෂර් එකක් දරා ගන්න ඕනේ. ඒකින්ද මේක ඇදෙන්න සහ ඉහිල් වෙන්න සහ සංකෝචනය වෙන්න හැකියාව තියෙනවා. ඒක නිසා මෙයාගේ වැඩිපුර තියෙන්නේ මොනවද? ටියුනිකා මීඩියාවල සිනිඳු පේශී. මෙයාගේ ඉච්චර ලොකුවට නෑ. යම් කිසි ප්‍රමාණයක් තියෙනවා. ඔන්න ඕක මතක තියාගන්න. මොනවද? මේ රුධිර වාහිනියක තියෙන්න ඕනි දේවල් ටික. මොකද්ද? ලීම කියලා මතක තියාගන්න. කුහරයට ලූමන්, ටියුනිකා ඉන්ටිමා අභ්‍යන්තර ස්තරය, ටියුනිකා මීඩියා මැද ස්තරය, ටියුනිකා ඇඩ්වෙන්ටිෂියා පිටතින්ම තියෙන ස්තරය. ඕකත් සරලව ටක් ගාලා දාන්න. වැඩි විස්තර ඕනේ නැහැ. මේක ටියුට් එකේ තියෙනවා. ඒ ලෙවල් වලට කරානේ නේද? ඔයාලට දීපු රොස්සන් විල්සන් පොතේත් ඕක තියෙනවා. හරි? මම ඔයාලට ඕන නම් ඒකෙන් පෙන්නන්නම්. මේ තියෙන්නේ බලන්න. ලූමන් එක ටියුනිකා ඉන්ටිමා ටියුනිකා මීඩියා ටියුනිකා ඇඩ්වෙන්ටිෂියා. මේ බලන්න මීඩියා එක මේකේ වැඩි සින්දු පේශී. මේකේ සින්දු පේශී ප්‍රමාණය අඩුයි. හරි? මේක හැම වෙලේම මොනවද වෙලා තියෙන්නේ? රවුන්ඩ් ෂේප් එකක්. මෙයා ඇවිල්ලා මොනවද? කොලැප්ස්. හරි? හැකිලිලා තියෙන්නේ. කොලැප්ස්. right. ස්ලයිඩ් එක ෂෙයා වෙලා හරිද? මෙන්න බලන්න. දැන් පේනවද? නැද්ද? පේනවද? නැහැ. තාම නැහැ. තාමත් හරි ගියේ නැද්ද?
නෑ නේ. දැන් තාම නෑ. තාම නෑ. ඒක හරි. හරිනේ. ඉස්සෙල්ලා එක පෙවුනේ නැද්ද ඒ කියන්නේ? මොලින් එක පෙවුනා. ඊට පස්සේ දෙවෙනි පාර දානකොට තමයි පෙවුනේ නැත්තේ. දැන් පේනවද බලන්න ඕන. හරිද? නෑ සර්. ඒක නැද්ද? ඒක. හරි. කමන්නේ. දැන් ඔයාලට මේ මගේ ඩෙස්ක්ටොප් මේක පේනවා ඩෙස්ක්ටොප් එක. ස්ක්‍රීන් ෂෙයාරින් කියලා විතරයි වැටෙන්නේ. එහෙමද? දැන් පේනවද? ඔව් සර්. පේනවනේ. හරි. හරි. එහෙනම් අපි මේකෙන් යමු. මේ තියෙන්නේ. මේක පේනව නේද? මම ටිකක් ලොකු කරන්නම්. දැන් පේනවද? ඔව් සර් හරි. නේ? ලූමන් එක, ටියුනිකා ඉන්ටිමා, ටියුනිකා මීඩියා, ටියුනිකා ඇඩ්වෙන්ටිෂියා. ඔයාලගේ ටියුට් එකේ මේ ඔක්කොම තියෙනවා. ටියුනිකා මීඩියා එක මොනවද කරන්නේ? මේ ටික තියෙනවා. හරි? ඊට පස්සේ යනවා ඔයාලට මේකේ ඊළඟ කොටස තියෙනවා ඔයාලට කොහොමද මේ බ්ලඩ් සප්ලයි එක තියෙන්නේ. හරි. මේක බලාගන්න. අපි බ්ලඩ් සප්ලයි එක කොහොමද කරන්න කියලා මේකේ කියන්නේ. මේක බලාගන්න. අපි සාමාන්‍යයෙන් heart එකකින් අපේ ඇඟේ කටක වලට යන මොනවා හරහාද? arteries හරහා. හරි? arteries කිව්වේ ධමනි. හරි? ඊට පස්සේ ඒක බෙදෙනවා කොටස් වලට arteriole. හරි? arteriole. ඊට පස්සේ arterioles වලින් මොනවද හැදෙන්නේ? දෙක සම්බන්ධ වෙන තැන capillaries, කේශනාලිකා. capillaries. හරි? capillaries වල සම්බන්ධ වෙන්නේ venules. venules වල සම්බන්ධ වෙන්නේ vein එකකින් heart එකට. කොහොම තමයි ඕක යන්නේ. මම ඒකත් මේකේ තියෙනවා. ඒකත් පෙන්නන්න. ඕකත් කොහොම කරන්න අරලෝම. මෙන්න මේක. හරි? මේකත් කොහොම පොඩ්ඩක් දාගන්න. heart එක, arteries, arterioles, capillaries, venules, veins වලින් heart එක. කොහොම තමයි අපේ blood supply එක යන විදිය. මම දැන් ඔයාලගේ group එකට ඔය tube එක දානවා. හරි? ඔයාලා මේකේ print out එකක් ගන්න.
මම දැන් ඔයාලා ගෲප් එකට දානවා මේක. right. හැමෝටම මේක එයි. මේක බලන්න. හරි? සමහර අය මේක Zoom එකේ log වෙන්න බැරි ප්‍රශ්නයක් තිබිලා තියෙනවද මම යන කට්ටිය නේද? හරි. කමන්නේ මම රෙකෝඩින් දාන හින්දා ගැටලුවක් කරගන්න එපා. හරි. එහෙනම් අපි බලමු මේකේ ඊළඟට ආටරි එකක් නැත්නම් බ්ලඩ් වෙසල් එකක තියෙන නර්ව් සප්ලයි එක මොකක්ද කියලා. මේ ටික තමයි වැදගත් කොටස. හරි? මතක තියාගන්න බ්ලඩ් සප්ලයි එක. ඔයාලට මතක තියාගන්න මෙන්න මෙහෙම එකක්. සාමාන්‍යයෙන් කැපිලරි එකක තියෙන තනි සෛල ස්තරය. තනි සෛල ස්තරය. මොකද මේකට හේතුව? ඒකට හේතුව තමයි මේ වගේ තනි සෛල ස්තරයක් තියෙන්නේ. හේතුව තමයි කැපිලරි එකකින් තමයි පටකයට රුධිරය ලබා දෙන්නේ. මේ රුධිරය ලබා දෙන රුධිරය මොනවා වෙන්න ඕනද? මේ කැපිලරි එක හරහා එහාට මෙහාට යන්න පුළුවන්. ඒ කියන්නේ පටකවල තියෙන කාබන් ඩයොක්සයිඩ් ඇතුළට එන්න ඕනේ. රුධිර වාහිනිය ඇතුළට එන්න ඕනේ. ඊට පස්සේ වේස්ට් මැටීරියල් හරි අපද්‍රව්‍ය ටික එන්න ඕනේ. හරි රුධිරය ඔස්සේ එන පෝෂක නියුට්‍රියන්ට් යන්න ඕනේ පටකවලට. ඊට පස්සේ ඔක්සිජන් මේවා ඇතුළට ගමන් කරන්න ඕනේ. ඒක නිසා මෙතන තනි සෛල ස්තරයක් තියෙන්නේ. මේකේ මැද සිරුරු පේශී එහෙනම් තියෙන්නේ නැහැ. සිරුරු පේශී කැපිලරිස් වල නැහැ. හරි? ඒ නිසා කැපිලරි එක ව්‍යුහය චුට්ටක් මතක තියාගන්න තනි සෛල ස්තරයයි මේක පාරගම්‍යයි. හරි? මේ එන දේවල් වලට එහා මෙහා යන්න පුළුවන්. ඕක තමයි මතක තියාගන්න. ඒ නිසා සාමාන්‍ය රුධිර වාහිනියක් අපි කොහොමද සංකෝචනය සහ ඉහිල් වීම සිද්ධ කරන්නේ මෙන්න මේ ක්‍රියාවලිය භාවිතා කරලා. මේවට සැපයුමක් තියෙන ස්නායු සැපයුමක්. ඒ ස්නායු සැපයුම මොකක්ද කියලා අපි බලමු. මේ බලන්න. මේ රුධිර වාහිනියක් නම් මේක අභ්‍යන්තර කුහරය නම් හරි. මේකට සැපයුමක් තියෙනවා. කොහෙන්ද? සිම්පතටික් නර්ව් සප්ලයි එක. මොකද්ද? සිම්පතටික් nerve supply sympathetic nerve supply එක තියෙනවා මේ sympathetic nerve supply එක ලැබෙන්න මොකද මේ හරස් කඩක් ගත්තොත් නම් මෙහෙම මෙයා ලැබෙන්න මොකද වෙන්නේ පොඩි දෙයක් වෙනවා හරි ඕනම වෙලාවක මතක තියාගන්න මේ මැද සිරුරු පේශිය තියෙන්නේ ඕනම සිරුරු පේශියකට සංකෝචනය සහ ඉහිල් වෙන්න වැදගත් වෙන කරුණු දෙකක් තියෙනවා එකක් තමයි sympathetic nerve supply එක දෙවෙනි එක තමයි කැල්සියම්. හරි? කැල්සියම් කොතනද එතන හැකිලීමක් sympathetic nerve supply එක වැඩි වෙන්න ඒත් හැකිලීමක්. හරිද? අල්ලගත්තද? මොකද්ද? sympathetic nerve supply එක වැඩි වෙන්න හැකිලීමක්. හරි? කැල්සියම් ඇතුළට ගමන් කරන්න හැකිලීමක්. හරිනේ? right. එහෙනම් මතක තියාගන්න sympathetic nerve supply එක අපේ රුධිර වාහිනියක ලැබෙන්න හැකිලෙන්න පටන් ගන්නවා. මොකක්ද හැකිලෙන්නේ? මේ ඇතුළත කුහරය හැකිලෙනවා. ඒ කියන්නේ අඩු වෙනවා. ඒ කියන්නේ විත්තියේ ඝනකම වැඩි වෙනවා. ඕක බලන්න. මේ විත්තිය ඝනකම වැඩි වෙනවා. මෙතන මේ නේද? ස්නායු සතුන් ලැබෙන්න ඝනකම වැඩි වෙනවා. මට කියන්න ඕනේ මේ these blood vessels have any parasympathetic nerve supply. ප්‍රත්‍යන්වේගී සප්ලයි එකක් නැහැ. ඔයාලා දන්නවා නේද බ්‍රේන් එකේ එන මේවායේ ස්වයංසාධක ස්නායු පද්ධතිය ඔටෝනොමික් නර්ව් සිස්ටම් එකේ කොටස් දෙකයි. අනුවේගී ප්‍රත්‍යන්වේගී. ඒ කිව්වේ sympathetic parasympathetic. Blood vessels have only sympathetic nerve supply. So it will constrict when increase the severity of the supply. supply එකේ තීව්‍රතාවය වැඩි වෙන්න වෙන්නේ. මෙයා මේ බවට පරිවර්තනය වෙනවා. and එහෙනම් hypertension පාඩ එකේදී ඕන කාරණයක් ගැන මම මේ කතා කරන්න යන්නේ. එහෙනම් මතක තියාගන්න කොහේෝ MCQ එක හැලුවොත් එහෙම හරි most blood vessels have sympathetic nerve supply. උත්තරේ හරියටම හරි. most blood vessels have parasympathetic nerve supply. උත්තරේ හරියටම වැරදි. හරි. ඒ වගේ
දලා දවසක් ඔළුව තියාගන්න. හරිද? right. එහෙනම් ඔන්න මම කියන්නයි යන්නේ මෙන්න මේ කතාව. nerve supply එක වැඩි වෙන්න තීව්‍රතාවය වැඩි වෙන්න මොකද්ද වෙන්නේ? එන්න මේක අහගන්න ඕකද? මේ තමයි වටිනාම දේ. හරි? මෙන්න මේ විදිහට රුධිර වාහිනියක් තියෙනවා. මම මේක එකම රුධිර වාහිනිය එකම සයිස් එක මේ තියෙන්නේ. හරි? ඔය විදිහට මම ඇඳා. දැන් sympathetic nerve supply එක හරි? සාමාන්‍ය අවස්ථාවේ තියෙනවා. එහෙම තිබ්බොත් මොකද වෙන්නේ? මෙයක් සාමාන්‍ය අවස්ථාවේ මේ දික්තිය ගණකම ওই විදිහට තියෙනවා. තීව්‍රතාවය වැඩි කරලා දෙනවා මම. මේ ඊටා වලින් වෙන්නද තීව්‍රතාවය. ස්නායු සැකව වැඩි වෙනාට මොනවා වෙයිද? smooth muscle become constrict. හැකිලෙන්න ගන්නවා. හැකිලෙනකොට මොකද වෙන්නේ? මෙහෙම වෙනවා. දැන් දික්තිය ගණකම වැඩි. නේද? දික්තිය ගණකම වැඩි. අපි තව අවස්ථාවක් බලමු. අඩු වෙනවා. තීව්‍රතාවය අඩු එක ඊතලයේදී. දැන් මොනවා වෙන්නේ? සින්දු පේශී smooth muscle become relax. හරි? relax වෙනවා. මොකද වෙනවනේ? එහෙනම් මතක තියාගන්න blood vessel එකක හරි සංකෝචනය සහ ඉහිල් වීම රඳා පවතිනවා මොනවාමදද? sympathetic nerve supply එක මත. හරි? මම මේක මෙන්න මේ විදිහට පෙන්නනවා. ඔයාලට. හරි? කොහොම බලාගන්න. මෙන්න මේ විදිහට මම පෙන්නනවා. හරි? හරි. දැන් ඔයාලට පේනව නේද? sympathetic nerve supply එක nerve fibers හරි impulses එනවා ආවේග එනවා මේක දිගේ ඇවිල්ලා මොකද කරන්නේ? මේ විදිහට උත්තේජනය කරනවා. හරි? මේ තමයි වැඩිම අවස්ථාව. ස්නායු සැපෙම වැඩිම අවස්ථාව. අපි එතකොට මොකද වෙන්නේ? සින්දු පේශී හැකිලිලා මොකද වෙන්නේ? කුහරය අඩු වෙනවා. කුහරයේ ඩයමීටර් එක අඩු වෙනවා. අපි ඒකට කියනවා රුධිර වාහිනී හැකිලෙනවා නැත්නම් වාසෝ කන්ස්ට්‍රික්ෂන්. හරි? ඔයාලා මේ ගමම මේක නිකන් දාගන්න. වාසෝ කන්ස්ට්‍රික්ෂන්. ඊට පස්සේ රුධිර වාහිනිය මොන වෙනවද? මේක ඔයාලට පේනව නේද? පේනවද? මේ ස්ලයිඩ් එක පේනවද? ඔව් සර්. පේනවනේ. හරි. බලන්න මේ රුධිර වාහිනියේ හරි රුධිර මේ ස්නායු සැපෙම ගොඩක් අඩුයි. අඩු වෙද්දී මොකද වෙන්නේ? අඩු වෙද්දී වාසෝ ඩයලේෂන් සින්දු පේශී රිලැක්ස් වෙනවා. සාමාන්‍ය අවස්ථාවට ආපුවාම හරි මොකද වෙන්නේ? resting situation මේ දෙකේ වැඩිත් නෑ අඩුත් නෑ සාමාන්‍ය ගානේ තියෙනවා. එහෙනම් මතක තියාගන්න sympathetic nerve supply එක වැඩි වෙන්න වාසෝ constriction ඒක අඩු වෙන්න වාසෝ dilation නැත්තම් සාමාන්‍ය අවස්ථාවේදී ඒ කිසිම දෙයක් නැහැ. සාමාන්‍ය විදිහට ඉන්නවා. ඊළඟ කාරණය තමයි ඉතලා මෙන්න මේක දාගන්නකො. හරි? මොකද වෙන්නේ? වාසෝ constriction vaso dilation resting situation. හරි. ඊට පස්සේ කියනවා මෙහෙම vasodilation එතෙන්දී මොකද වෙලා තියෙන්නේ? sympathetic stimulation එක sympathetic nerve system එක උත්තේජනය වීම මොනවා වෙලා තියෙනවද? වැඩි වෙලා තියෙනවා. vasoconstrict වෙද්දී vasodilate වෙද්දී අඩු වෙලා තියෙනවා. decrease. resting position එකේදී moderate. හරි? ඊට පස්සේ smooth muscle moderate tone එක කියන්නේ ලබා දෙන වේගය. හරි? මෙයා රිලැක්ස් වෙලා දෙන. ඒ කියන්නේ ස්මූත් මසල් සංකෝචනය සහ ඉහිල් වීම.
මෙයා රිලැක්ස් වෙලා තිනවා. මෙයා contracted. contracted කියන්නේ සංකෝචනය වෙලා මෙයා ඉහිල් වෙලා. හරි ඉහිල් වෙලා. ඊට පස්සේ බලන්න බිත්තියේ ඝනකම resting position එකේදී මධ්‍යගයක්. හරි ඊට පස්සේ වාසෝ ඩයලේෂන් වලදී thin තුනී වෙලා වාසෝ constriction වලදී thick ඝන වෙලා. හරි diameter එක මේ ඇතුළත කුහරයේ diameter එක මෙයා moderate මෙයා relax වෙලා ඉද්දි increase සංකෝචන වෙලා ඉද්දි decrease. හරි නේද? peripheral resistance කියන්නේ පර්යන්තයෙන් ඇති කරන පීඩනය සාමාන්‍යයෙන් ඉහිල් වෙලා තියෙද්දි අඩුයි පීඩනය. හරි සංකෝචන වෙලා තියෙද්දි පීඩනය වැඩි. හරි ඕක තමයි අපි ඉතින් මොකේට ගන්නේද? අපි කාඩියෝවැස්කියුලර් සිස්ටම් එකේ හයිපර්ටෙන්ෂන් පාඩම පාවිච්චි කරන්නේ මෙන්න මේ තියෙදි. හරිනේ? රයිට්. මම දැන් වේගෙන් යනවා. මේක ටියුට් වල තියෙන හින්දා ලියන්න යන්න එපා. ටියුට් එක මම දැන් දැම්මනේ. ලියන්න එපා. ඒකේ print out එකක් ගන්න ඔයාලා. හරි? ඊළඟට මම කියලා දෙනවා මෙන්න මේක. ඊළඟට වැදගත්ම කොටස මෙන්න මේක. heart එක සම්බන්ධයෙන් මෙන්න මේක. කියන්න බලන්න cardiac output එක කියන්නේ මොකක්ද? cardiac output, what do you mean by cardiac output? කාටද කියන්න පුළුවන්ද? What do you mean by cardiac output? It is the volume of blood pump out per minute. විනාඩියකදී එළියට දාන හෘදයෙන් එළියට දාන රුධිර පරිමාව. සාමාන්‍යයෙන් කොච්චරක් විතරද? සාමාන්‍යයෙන් කොච්චරක් විතරද? විනාඩියකදී. ලීටර 5ක් එළියට දානවා. ලීටර 5ක් එළියට දානවා. හරිද? ලීටර 5ක් එළියට දානවා විනාඩියකදී. කාඩියක අවුට්පුට් කියන්නේ එහෙනම් මොකද්ද? විනාඩියකදී එළියට දාන රුධිර පරිමාව. මොකද්ද? ස්ට්‍රෝක් වොලියුම් කියන්නේ. ස්ට්‍රෝක් වොලියුම් කියන්නේ මොකක්ද? කාටද කියන්න පුළුවන්ද? ස්ට්‍රෝක් වොලියුම්. කාටද කියන්න පුළුවන්ද? ස්ට්‍රෝක් වොලියුම්. heart එක එකපාරක් සංකෝචනය වෙනකොට ඇති කරන එළියට දාන රුධිර පරිමාව. හරි? volume of blood pump out per one contraction. එකපාරක් heart එක සංකෝචනය වෙනකොට ඇති කරන එළියට දාන රුධිර පරිමාව. මොකක්ද එහෙනම් heart rate කියන්නේ? heart rate විනාඩියකදී ස්පන්දනය වෙන වාර ගණන නේද? විනාඩියකදී ස්පන්දනය වෙන වාර ගණන. It is the number of contraction per minute. එහෙනම් මට පොඩි මේකක් කියන්න බලන්න. cardiac output සමානයි heart rate into මොකද්ද? stroke volume. මෙහෙම දැම්මොත් ඔයාලට පොඩි සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන් නේ. හරි. මෙහෙම කරමු. දැන් ඔයාලගේ කාඩියෝවැස්කියුලර් සිස්ටම් එකේදී ටියුට් එක තාම අතට ආපු නැති හින්දා මම මෙහෙම කරන්නම්. ඔයාලා ඊළඟට ටියුට් එක ගන්න. මේකේ තව පොඩි කොටසක් තියෙනවා. ඇනටොමි වල මට කියලා දෙන්න. ඒකත් මම කියලා දෙන්නම්. ඒත් එක්කම මම හයිපර්ටෙන්ෂන් පාඩමට යනවා. මොකද මේ ටික දැනගන්න ඕනේ හයිපර්ටෙන්ෂන් වලට යන්න. නැත්නම් වැඩක් නැහැ. හරි? හයිපර්ටෙන්ෂන් වලට යන්න කොහොමද blood vessel එක සංකෝචනය සහ ඉහිල් වීම වෙන්නේ කියලා දැනන් ඉන්න ඕනේ. ඊළඟට දැනන් ඉන්න ඕනේ කොහොමද cardiac output එක කීයද? හරි? heart rate කියන්නේ මොකද්ද? stroke volume කියන්නේ මොකද්ද කියලා දැනන් ඉන්න ඕනේ. ඒ ටික hypertension පාඩමට anatomy ඇති. හැබැයි ඊට පස්සේ heart block arrhythmia වගේ පාඩම් වලට යද්දි තව anatomy තියෙනවා. ඒ ටික මම ඒ දවස් වලට කියලා දෙන්නම්. හරි. එහෙනම් මතක තියාගන්න මෙන්න මේ විදිහට අද මම කතා කරා මුලින්ම ෆාමකොලොජි වල මොනවාද ලැක්සේටිව්ස් ටික ඉවර කරා.
හරි ලැක්සේටිව් පාඩම ඉවර කළා. ඒත් එක්කම ලැක්සේටිව් වල මම කාරණා ටික කියලා දුන්නා. අද මම ඇන්ටිඩෝට් එකක් කියලා දුන්නා. හරි මිල්ක් සික්‍රීෂන් එක ඉන්ඩියුස් කරන ඩ්‍රග් එක කියලා දුන්නා. ඉන්හිබිට් කරන ඩ්‍රග් එක කියලා දුන්නා. ඊට පස්සේ මම කතා කරා එතනින් කාඩියෝවැස්කියුලර් සිස්ටම් එක සම්බන්ධයෙන් කාඩියෝවැස්කියුලර් සිස්ටම් එකේ මොකක්ද එරිත්මියා මොකක්ද මේකේ ඇනටමි වල පොඩි කොටසයි කරේ තව තියෙනවා ඊළඟ පාඩමට අදාළ ටික විතරයි මම කරේ ඒකෙදි මම කියලා දුන්නා ඒකේ තියෙන ව්‍යුහය මොකක්ද මොනවද සර්කියුලේෂන් දෙක මොන විදිහටද මේක ක්‍රියාත්මක වෙන්නේ අද මේ පාඩමට අදාළව අපි මොනවද කරන්නේ ඒ කතා ටික කිව්වා ඊට පස්සේ මම කතා කරනවා මේකේ මොනවද ස්ට්‍රෝක් වොලියුම් එක කාඩියක් අවුට්පුට් එක ඊට පස්සේ හાર્ට් රේට් එක කියන්නේ මොකක්ද කියලා ඊළඟ දවසේ මම කතා කරනවා මොනවද කන්ඩක්ෂන් සිස්ටම් එක ඊට පස්සේ ආයෙ කතා කරන්න තියෙනවා හයිපර්ටෙන්ෂන් වලට අදාළ නෝමල් ප්‍රෙෂර් එක මොකක්ද හරි කොහොමද මේ ප්‍රෙෂර් එක අපේ ඇඟේ මැනේජ් කරන යාන්ත්‍රණ දෙක මොකක්ද හරි ඔන්න ඕව ගැන අපි ඊළඟ දවසේ කතා කරනවා හරිද දැන් අද ටිකක් ඔයාලා ටියුට් එක නැති හින්දා පොඩ්ඩක් අඩුවක් දැනෙන්නේ නැති ටියුට් එක නෑනේ කියලා මම ඒකයි වැඩි නෝට් එක දුන්නේ නැත්තේ ටියුට් එකේ ඒක තියෙන හින්දා හරි දැන් ඔයාලා මේ සතියේ කරන්න ඕනේ ටියුට් එක print out කරගෙන මොනවද කරන්න ඕනේ ටියුට් එක print out කරගෙන ඊළඟ සතියේදී ටියුට් එක ලෑස්ති කරන් ඉන්න ළඟ මොකද ඒකේ ලියන්න තියෙනවා ටියුට් එකට ඒ පාඩමට අදාළ දේවල් ගොඩක් හරි එහෙනම් මම අදට පන්තිය නවත්තන්න ඊළඟ දවසේ ටියුට් එක රෙඩි කරගම සම්බන්ධ වෙමු. හරි නේද? මම මේකේ වීඩියෝ එක කොහොමද එත උදේ වෙද්දී අප්ලෝඩ් කරන ගෲප් එකට දාන්න. එහෙනම් අදට ඇති ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.